समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सतमं मुनिराजस्य शृण्वन्तु सक्मुखदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से पिंगनी महा सतराधिपट्टान सूत्रे येन पब्ब दासया पियवर दासया काय कायानुपස්සනාව පියවර 14ක් සහ වේදනාසු වේදනානුපස්සනාව එක පියවරක් චිත්තේසු චිත්තානුපස්සනාව එක පියවරක් වශයෙන් පියවර 16ක් පිළිබඳව යම් යම් කරුණු පැහැදිලි කරලා විග්‍රහ කළා. දැන් මෙතෙන්දී තේරුම් ගත යුතුයි තව ඉදිරියට තියෙනවා ධම්මේසු ධම්මානුපස්සනාවේ පියවර 5. ඒ පියවර 5 නිවර්ණ ධර්ම පංච උපාදානස්කන්ධය ආයතන 6 ඒ වගේම බොජ්ජංග ධර්ම සහ ආර්යසත්‍ය මාර්ගයේ චතුරාර්ය සත්‍ය කියන පහ තමයි ඒ පහ. එනිසා ඒවා දැන් ධම්මානුපස්සනාවෙන් තමයි ධම්මේසු ධම්මානුපස්සන. වෙන තමයි ඒ ක්‍රියාකාරකම් ඒවා වර්තනය. මෙතෙන්දි අපි තේරුම් ගන්න ඕන දැන් කාය කායනුපස්සනාවෙන් තමයි මේක ආරම්භ කළේ. ක්‍රියාවේ වේගය අලුතෙන් උපදින වේගය. වර්තමාන මොහොත තුල තමන් කරන ක්‍රියාවක් නිසා ඔය ඇහෙන් චක්කු කාය නිසා 6ක්, සෝත කාය නිසා 6ක්, ගාන කාය නිසා 6ක්, ජීව කාය නිසා 6ක්, කාය කාය නිසා 6ක්, ධම්ම කාය නිසා 6ක් වශයෙන් 36ක් තියෙනවා කාය කියන ක්‍රියාකාරය. ඒ 36 නිසා තමයි මේ වේගයක්, වේදනාවක්, සංවේගයක්, ආවේගයක්, චිත්තාවේගයක් උපදිලා විඥාන ශක්තියක් මතුවලා මේ පැවැත්ම ගෙනියන කිලුට වෙන්නේ. විඥාන ශක්තිය උපදින. ඒ වගේම ලෝක tattweට පත් වෙනවා. පැවැත්ම පවත්වාගෙන යනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ කාය කායනුපස්සනාවේ මුල් පබ්බ තුන හරියට තේරුම් ගන්න පුළුවන් නම් ආනපාන පබ්බේ තමයි දිගටම තියෙන්නේ. ක්‍රියාවට පබ්බයක් දිගටම තියෙනවා. සම්පජානනකාරී හෝති පබ්බයක් දිගටම තියෙනවා. ඒ පබ්බ තුන තමයි අපි මෙනෙහි කරන්නේ. මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මේක මෙනෙහි කිරීමක් නෙමෙයි ප්‍රායෝගික වශයෙන්ම මේ අනුසති වැඩලා අනුපස්සනා වැඩි වීම. ඒ නිසා මේක ක්‍රමානුකූලව තමන්ගේ හිත පිරිසිදු වෙන, පැහැදිලි වෙන, අඳුර දුරු වෙන දෙයක්. මේ වේගය තමයි, මේ ආවේගය තමයි, මේ සංවේගය තමයි, මේ චිත්තාවේගය තමයි අපිව වැරදි පැත්තකට මේ රිය ගමනට යොමු කරන්නේ. ඉතින් ඒක නිසා ඔය ක්‍රියාව නිසා ඇති වෙන වේගය අලුතෙන් උපදිනවා. ඒ අලුතෙන් උපදින වේගය අනුපස්සනා කරනවා. අනු කියන්නේ අලුතෙන් උපදිනවා. පස්සනවා කියන්නේ ප්‍රහාණය කරනවා, පජාති පානාති ඉවත් කරනවා, නෝපදවයි. අනුපාද. ඒ එහෙම අනුපාද ලෙස නෝපදවා ඉන්නකොට මේ කියන ධම්මානුපස්සනාව ක්‍රමානුකූලව වැඩිනවා. ඒ වැඩෙන
දේ අපි දැනගන්න පජානාති. අපි ඒ ප්‍රජන්‍ය වෙන ආකාරය, ඒක සිද්ධ වෙන ආකාරය, ඒකෙන් නිවෙන ආකාරය දැනගන්න. ඒක දැන් අපි දැනගත්තත් නොදැනගත්තත් මේක වෙනවා. නමුත් දැනගත්තොත් මේක පහසුවක් වෙනවා. ඒක මාර්ගය හරියට පැහැදිලි වෙනවා. ඒ අනුව ඉක්මනට යන්න පුළුවන්. ඉක්මනට මේක මේ අනුසය අනුශේධ කරන තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. අවසාන ඉලක්කය තමයි වෙන මොනවා නැතත් මේ සියලුම දේවල් වලින් මේ කියපු සියලුම මේ මහා සතරාර්ථපට්ඨාන මේ විග්‍රහ කරපු සියලුම දේවල් වලින් අපි මේ අලුතෙන් උපදින අනුසය, තණ්හානුසය, කියන්නේ රාගානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය. අනුසය අලුතෙන් උපදින වේගය නිසා. එනිසා මේ අලුතෙන් උපදින අනුසය න අනුසීති. නෝපදවා අනුපාද වශයෙන් නිරෝධ කළොත් එතෙන්දී මේ කියන පංචකාම නීවරණ ධර්ම, පංච උපාදානස්කන්ධයේ උපාදානය කර ගැනීම, ඒ වගේම ආයතන හැටියට මේ ඉන්ද්‍රයන් පාවිච්චි කිරීම, මේ තුන අපේ තුලින් ඉවත් වෙනවා. එහෙම නැත්නම් සුද්ධ වෙනවා, පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු කරගන්න ඕන ක්‍රියාකාරකම් තමයි මේ කියපු මෙතන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම සම්පූර්ණ වෙනවා, වැඩෙනවා අවසාන හැටියට. ඔය රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතේ උපදින්නේ මෙන්න මේ ක්‍රියාවේ වේගය නිසා. ක්‍රියාවේ වේගය අලුතෙන් උපදවන්නේ නැතිකොට, අනුසය අලුතෙන් උපදින්නේ නැතිකොට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම විශේෂයෙන්ම බොජ්ජංග ධර්ම භව අංග 8 උදුරා ගමන්නට උපකාර වෙනවා. ඒ නිසා මේක අවසාන වශයෙන් අපි එතෙන්ට යනකම් තමයි බොජ්ජංග ධර්ම සම්පූර්ණ කර ගැනීම තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ අවසාන වශයෙන්. ඒ අනුව ආර්ය අෂ්ටාංග මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නිවන් මාර්ග ඵල ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ ධම්මානුධම්ම පස්සනාව, ධම්මේසු ධම්මානුපස්සනාව කියන එක අපි දැනගත්තොත්, තේරුම් ගත්තොත්, විචාර කරගත්තොත් ලේසි. නමුත් අපිට කරන්න ඕන වැඩේ අර කියපු කායකානුපස්සනාවේ මුල් කොටස තමයි අපි කරන්නේ. ඒ කිරීම නිසා එකක් කරනකොට, කායකානුපස්සනාව කරනකොට, ආනාපාන සතිය වඩනකොට හතරක් වැඩෙනවා. ඔය අනුසතිය අතර වැඩෙනවා. අනුසතිය අතර වැඩෙනකොට සත්පුඤ්ඤංග වැඩෙනවා. සත්පුඤ්ඤංග වැඩෙනකොට පංචකාම නීවරණ ධර්ම ප්‍රහාණය වෙනවා. පංචස්කන්ධේ උපාදානය කරගත්තදී උපාදානය කරගන්න නැතුව ඉන්නවා. අනුපදිතේ වෙනවා. ඒ වගේම මේ ආයතන රටාව, ආයතන බවට පත් වෙලා තියෙන මේ ඉන්ද්‍රිය ධර්ම, ඉන්ද්‍රියන් හැටියට පෙරලා පිරිසිදු කරන තත්වයට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේක තේරුම් ගන්න ඕන මේ ධම්මේසු ධම්මානුපස්සනාවේ තියෙන දේ ටිකක් විග්‍රහසහිතව විග්‍රහ කරලා තියෙනවා. නමුත් ඒක තේරුම් ගත්තත් නොගත්තත් ඒක සිද්ධ වෙනවා. හැබැයි කරගන්න ඕන එක කරගන්න ඕන මොකද්ද? අර කියපු කායකානුපස්සනාවේ ආනාපාන සතිය පීඨා ඉරියාපත භාවනාවෙන් ඒ වගේම විශේෂයෙන්ම සම්පජානකාරී හොති වෙන්නු. එනිසා සම්පජානකාරී හොති වීම නිසා තමයි මේ සතරාර්ථපට්ඨානෙ වැඩිලා සත්බොධ්‍යංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ණ වෙනවා. ඒ ඉබේම පූර්ණ වෙනවා අරක වැඩිනකොට. එකක් වඩිනකොට අනික වැඩිනවා. ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා දැන් මේක බොහොම විග්‍රහසහිතව මේ මහා සතරාර්ථපට්ඨානෙ සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. පළමුවෙන්ම විග්‍රහ කරලා තියෙන්නේ නීවරණ ධර්ම 5. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන 5 තුන් ආකාරයකින් මෙතන මේ
කතංච පන භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. විහෙරති කියන්නේ වාසය කරනවා. මේ කියන කාරණා අනුපස්සනා කරමින් වාසය කරනවා. මේ අනුපස්සනා කරමින් ධර්මයේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කිව්වේ මේ ධර්ම මාර්ගයේ මේ ධම්මානුගම ප්‍රතිපදාව අනුගමනය කරමින් වාසය කරනකොට මේක මෙන්න මේ දේවල් සිද්ධ වෙනවා කියලා තමයි කියන්නේ. භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු කියනවා. පංච නීවරණ ධර්මයන් අනුපස්සනාව. එවනම් ඒවා ප්‍රහාණය වෙලා ඉතින් ඉවත් වෙලා පිරිසිදු වෙනවා. මේ පංච නීවරණ ධර්මයේ ඉද භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං චන්දෝති පජානාති. මේ මෙතෙන්දී ඕන වෙන්නේ පජානාති කියන මේ දැන ගැනීම. එහෙම නැත්නම් මේ අර ප්‍රජනනය වෙන ආකාරය අලුතෙන් තමන්ගේ හිත පිරිසිදු වෙන ආකාරය ප්‍රජනනය වෙන එක පජානාති. ඒ නිසා හැම මේ කාමච්ඡන්දය තුන් අවස්ථාවකදී යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. නූපන් කාමච්ඡන්දය අලුතෙන් උපදින බව පජානාති. එක ප්‍රජනනය වූ බව එක තමන්ගේ හිතට දැන් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම යතාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහනං හෝති තංච පජානාති. ඒ අර ettesam uppajjamana එක ettesam පහියමාන. ඒ වගේම යතාච පහිනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. මේ තුන් ආකාරයටම අලුතෙන් කාමච්ඡන්දය උපදිනවත් හරියට තේරුම් ගන්න පුළුවන්. උපන් කාමච්ඡන්දේ ප්‍රහාණය කළ හැකි කළ යුතුයි කියන එකත් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ඒ කාමච්ඡන්දේ ප්‍රහීන වුණා කියන එකත් පැහැදිලිවම නැවත නූපදින ආකාරයටම ප්‍රහාණය වුණා කියන එකත් Tamanට තේරුම් පජානාති. Taman හරියටම දැනගන්න. ඒ වගේම අජත්තං වා ව්‍යාපාදි මේ පහේම අජත්තං වා අජත්ත කාමච්ඡන්ද අජත්ත ව්‍යාපාද අජත්ත තීන මිද්ද අජත්ත උද්දච්ච කුච්ච අජත්ත විචිකිච්ඡා තියෙනවා. මේක බහිද්ධාගතාවක් මෙතන නෑ. නමුත් තමන්ගේ මේ භවයක් වමන වූ ශරීර කූඩුව තුලයි මේ නිවන ආවරණය වෙලා තියෙන අජත්ත වශයෙන්. ඒ නිසා මෙතන අජ්‍යත්ත කියන එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ මේ පහටම. තමන් වෙන කාගේවත් මේ තමන්ට මේ පංචකාම නීවරණ ධර්ම අයින් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. තමන්ව තේරුම් ගන්න ඕනේ මේක. තමන් තුළ උපදින්න තමන් අයින් කරන්න නිදහස් වෙන්නේ තමන්ගේ. ඒ වගේම මේ පහේම අතාච අනුප්පන්නස්ස ව්‍යාපාදස්ස උපාදෝ හෝති තංච පජානාති. උපන්නස්ස ව්‍යාපාදස්ස පහනං හෝති තංච පජානාති. යතාච පහිනස්ස ව්‍යාපාදස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. තමන්ටම මේ බව හේතු ගන්නවා තේරෙනවා. තමන්ටම මේ බව තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි මේ හැම තැනකම කියලා තියෙන්නේ. ඊට පස්සේ තීන මිද්‍යාත් ඒ වගේමයි යතාච අනුප්පන්නස්ස තීන මිද්දස්ස උපාදෝ හෝති තංච පජානාති. තාම තීන මිද්දේ උපදිනවා. ඒ උපදින තීන විද්‍යාන්තයෙන් උපදිනවා. යාරෙන් අපි මේ කායනුපස්සනාවේ චිත්තානුපස්සනාවේ වේදනානුපස්සනාවේ මේ සතරාජ්‍යපට්ඨානෙ වැඩෙනකොට මේ කියන තීන විද්‍යාව අලුතෙන් උපදිනවා පේනවා. ඒ නූපන් තීන විද්‍යාවක අලුත් එක. ඒ අලුතෙන් උපදින තීන විද්‍යාව වර්තමාන මොහොතේ උපදිනවා. ඒ උපදින වෙලාවෙම ඒක ප්‍රහාණය කරන්න පුළුවන් බව පේනවා. ප්‍රහාණය කළ යුතුයි කියලා දන්නවා. ප්‍රහාණය කරනවා. ඒ අනුව ඒකෙන් මිදී නිදහස් වෙලා පහිනස්ස තීන මිද්දස්ස ආයතින් අනුපාදෝ
මේ අනුව ඒක නැවත නූපදින ආකාරයට ප්‍රහාණය කරලා අස් කරලා අයින් කළ බව තේරෙනවා. මේ වගේමයි අනිකත් උද්දච්ච කුච්ච ඒ වගේම විචිකිච්ඡා පහම මේ ආකාරයෙන් තමයි මේ හැම අවස්ථාවෙම මේ නීවරණ ධර්ම පහම මේ ආකාරයෙන් Tamanට තේරෙනවා. අන්තිම උපදින වේලාව තේරෙනවා. ඒ උපදින දේ ප්‍රහාණය කළ හැකි කළ යුතුයි කියලා තේරෙනවා. ඒක හොඳට දැනෙනවා. අජානාති විවේකයි. ඒ අනුව ඒක ප්‍රහාණය කළ හැකි කළ යුතුයි ප්‍රහාණය කරනවා කියලා තේරෙනවා. ඒක තමයි මෙතන මේ පංචකාම නීවරණ ධර්මයන් ප්‍රහාණය වෙන්නේ අර කියපු වර්තමාන මොහොත තුල පංචකාම නීවරණ ධර්මයන් උපදින්නට හේතු වන අර රාගය, ද්වේෂය, මෝහ කියන මේ කෙලෙස් තුන අර අපි ආනපාන ක්‍රමයෙන් වර්තමාන මොහොත තුල උපදින අනුසය නෝපදවා ඉඳීම. ඉතින් ඒක නිසා මේ අනුසය අනුසය කියන එක තමයි මෙතෙන්දි මේ ආකාරයට කියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ අධ්‍යාත්මය පිරිසිදු වෙනවා. නිවන ආවරණය කරලා තියෙන තිබුණු නිවන ආවරණය කරගෙන පවතින කරුණු පහ තමන්ට තේරෙනවා තමන්ගේ හිතෙන් ඉවත් වූ බව. මේ නිවන ආවරණය කරගෙන තියෙන මේ පංචකාම නීවරණ ධර්ම නිත්‍ය නැහැ. ඒක සදාකාලික දෙයක් නෙමෙයි. ඒ නීවරණ ධර්ම අපි රාගය, ද්වේෂය, මෝහය කියන කාමච්ඡන්ද ව්‍යාපාදය කියන දේවල් කරනකොට සකස් වෙලා නිවන ආවරණය වෙනවා. ඒ නිසා මේ නිවන ආවරණය කරපු සදාතනික ධර්මතාවයක් එහෙම නැත්නම් එහෙම වැහිීමක් නැහැ. අපේ වැරදි ක්‍රියා නිසා තමයි මේ නිවන ආවරණය වෙන්නේ. අපි මේ වැරදි ක්‍රියාවලින් ඉවත් වුණාම, වෙන් වුණාම, නිදහස් වුණාම මේ ආවරණය නිරාවරණය වෙනවා. මේ වැහිච්ච දේ විවෘත වෙනවා. ඒ නිසා අර නැවත අපිට ප්‍රඥාව මතුවලා මේ පංචකාම නීවරණ ධර්මේ නැතිකොට මේ බැමි තුන මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කපන්න පුළුවන්කම ලැබෙනවා. ඒ தත්ත්වයටපත් වෙනවා. හැබැයි මෙතෙන්දි මේ පංචකාම නීවරණ ධර්ම තමන් තුළ තියෙන බව, ඒවා ඉවත් වෙන බව, ඒවා ඉවත් කළ හැකි බව, ඒවා ඉවත් කිරීම නිසා පිරිසිදු වූ බවත් නැවත නූපදින ආකාරයට මේ පංචකාම නීවරණ ධර්ම හිතෙන් සම්පූර්ණයෙන්ම සාමුලින්ම අයින් කළ හැකි බවත් තේරුම් ගන්න ඕනේ. ඒකයි පජානාති කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ මේ පංචකාම නීවරණ ධර්ම වල හැමතිස්සෙම භාවිත කරලා තියෙන වචනේ එකම වචනේ පජානාති. පහේම පස්තරයක් වගේ එහෙම එකටම පස්තරයක් පජානාති පාවිච්චි කරලා තියෙනවා. මේක හොඳට කියලා බලුවාම තියෙනවා. ඒ වගේම මේ පබ්බේට අර ඉති අජ්ජත්තං ආ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. දැන් මෙතන වෙනස දැන් අර කායිකානුපස්සනාව කිව්වේ ඉති අජ්ජත්තං ආ කායිකානුපස්සී විහෙරති බහිද්ධාවා කායිකානුපස්සී. මෙතන කියන්නේ ඉති අජ්ජත්තාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ඒට ඉස්සෙල්ලාගේ තිබ්බේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ඊට ඉස්සෙල්ලාගේ වේදනාසු වේදනානුපස්සී විහෙරති. ඒ අනුව මෙන්න මේ වචනේ තමයි වෙනස් කරගෙන තියෙන්නේ. හැබැයි අන්තිමට තියෙනවා මේ හැම එකටම පොදුවේ සමුදය ධම්මා වය ධම්මා පරිපූර්ණ අට්ටි ධම්මා තිවා 50 සතිපතුප්පට්ඨිතා හෝති ආවදේ ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං පිකෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණීස්. මේ නීවරණ ධර්ම අපි
මේ නිශ්චිත වශයෙන් තියෙන දෙයක් නෙමෙයි මේ උපාදානය කරගෙන තියෙන දෙයක්. ඒකත් අපේ හිතෙන් ඉවත් තුන බව ඉවත් කළ හැකි බව උපාදානය ඉවත් කිරීම නිසා ඒකත් නැති වෙන බව තේරුම් ගන්න ඕනේ. ඒක තමයි මේ නීවරණ පබ්බේ විග්‍රහ කරලා දීලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ කන්ද පබ්බය. කන්ද කියන්නේ පංචස්කන්ධය. මේ පංචස්කන්ධය උපාදාන කන්දයක් හැටියටයි පාවිච්චි කරන්නේ. දැන් උනත පරම්පිකවේ විකු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු උපාදානස්කන්ධේසු පංචසු උපාදානස්කන්ධේසු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. අනිත් පැත්තට කියන්නේ එතකොට මේ පංච උපාදානස්කන්ධයම මේ ධම්මානුධම්ම අනුපස්සනාව වාසය කරනකොට ඒ උපාදානස්කන්ධයම නැති වෙනවා. ඒ වුණානම් ඒ උපාදාන කරගත්ත දේ වර අනුපාද වෙනවා. අනුපාද වෙනවා. උපාදානය කරගන්නේ නැති වෙනවා. උපාදානය කරගත්ත දේ අතාරිනවා. ඒ අතාරීම තමයි මෙතන කියලා තියෙන්නේ. එකටම කියලා තියෙනවා ඉති රූපං ඉති වේදනා ඉති සංඥා ඉති සංකාර ඉති විඥාන. මේ පහක් නෙමෙයි මේක. පංචස්කන්ධ උපාදානය කියන්නේ එකයි. කොටස් පහකට බෙදලා තියෙන එකක් අයින් කරන්න බෑ. අයින් කරනවා නම් අයින් කරන්න වෙන්නේ පහම. උපාදානය කරනවා නම් උපාදානය කරගන්න වෙන්නේ පහම. ඒක තමයි මේකේ පැහැදිලි වෙන්නේ. ඒ නිසා අතංච මන වික්කවේ වික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු උපාදානස්කන්ධේසු කියලා ඉති එකක් විග්‍රහ කරලා තිනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංග. මේකේ පියවර තුනක් තියෙනවා. රූපේ හැටියට දැනගන්න ඕන, රූප සමුදය දැනගන්න ඕන, රූප අත්තංගම වීම දැනගන්න ඕනේ. ඒ වගේම වේදනා හැටියට දැනගන්න ඕන, වේදනා සමුදය දැනගන්න ඕන, වේදනා අත්තංගම දැනගන්න ඕන. ඒ වගේම සංඥා සමුදය සංඥා අත්තංගම වීම. ඒ වගේම ඉති සංකාර හැටියට දැනගන්න ඕන, සංකාර සමුදය හැටියට දැනගන්න ඕන, අත්තංගම හැටියට දැනගන්න ඕන. ඉති විඥානං ඒ වගේම විඥාන සමුදය විඥාන අත්තංගමෝති ඒ ආකාරයට දැනගන්න ඕන. මෙතෙන්දී කිසි වචනයක් ඔය පජානාති වගේ වචන ඔය විහෙරති මොකක්වත් වචන නැහැ. විහෙරති තියෙනවා. අනිත් සියලුම වචන මෙතෙන්දී නැහැ. මේක පංචස්කන්ධය අපි උපාදානය කරගෙන තියෙනවා. ඒ උපාදාන කරගත්ත පංචස්කන්ධයම පංචස්කන්ධයේ තියෙනවා උපාදානය කරගන්නීම කියන උපාදානය කියන එක විතරක් හිතෙන් ආශ්‍රය. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක නිසා පංචස්කන්ධේ නතු ජීවත් වෙන්න බෑ. උපාදානය කියන එකයි. ඒ උපාදානය කියන කොටස උපදී සම්භූපදී පටිනිස්සග්ග වෙනවා. ඒ අනුව තමයි මේ පංච උපාදානස්කන්ධ විග්‍රහ කරන්නේ. ඒක වෙනවා. නැතුව ඒක ඉබේම අත්හැරෙනවා. ඉබේම උපාදානය කරගත්ත දේ උපාදානය කරගන්න නැතුව අනුපාද කියන தත්ත්වයටපත් වෙනවා. ඒකයි. ඒකත් අර කියලා තියෙන්නේ අන්තිමට හැටියට අර ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ඒ වාක්‍ය දිගටම මේකටත් අදාළව අන්තිමට කියනවා අර අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. ඔන්න මෙතන පැහැදිලි වෙනවා. දැන් ඔන්න අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. මෙතෙන් දෙන්න තමයි මේ අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ අපි කොච්චර කැමති වුණත් මේ ලෝකයේ තුල උපාදානය කරගත හැකි කිසියම් දෙයක් අපි උපාදානය කරගත්තට ඒක අපි කැමතිසේ මනාපසේ ඍචිසේ පවත් ගන්න බෑ. ඒ නවත්තන්න බැරි නිසා පවත් ගන්න බැරි නිසා දුකටපත් වෙනවා, වේදනාවටපත් වෙනවා. ඒ නිසා අලුතෙන් උපාදානය කරගන්න සිද්ධ වෙනවා. ඒක පිළිබඳව විග්‍රහය තමයි මේ පංච උපාදානස්කන්ධ. මේකත් වෙනවා. මේක තේරුම් ගන්නවා. මේක තියෙන්නේ ඇත්ත වශයෙන් යථාභූත ඥාන දර්ශනයේ මේ පංචස්කන්ධයයි පංචස්කන්ධ උපාදානයයි දෙක තේරුම් අරගෙන උපාදානය කියන උපති කියන தত্ত্বය හිතෙන් අත්හැරෙනවා. ඒකයි
ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියමින් සිද්ධ වෙන්නේ. ඒක බොහොම සුළු දෙයක් නමුත් මේක තමයි මේ පැවැත්මට උපකාර වෙන්නේ මෙන්න මේ උපාදානය කර ගැනීම. පංචස්කන්ධය කියන එක නෙමෙයි. පංචස්කන්ධය කොහොමද ලෝකේ තියෙන්නේ. අපි ජීවත් වෙන තාක්කල් අපි පංචස්කන්ධය භාවිත කරන පරිහරණය කරන්න ඕනේ. නමුත් උපාදානය කර ගැනීම සිතකින් වැරදි සිතකින් කෙලෙස් සිතකින් රාග සිතකින් ද්වේෂ සිතකින් මෝහ සිතකින් තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ උපාදානය කරගන්න. ඒ නිසා එකෙන් නිදාස් වෙනවා ඔය කාය පස්සනාව ඔය ආනපාන පබ්බේ ඉරියාපත පබ්බේ සහ සම්පජානකාරී හෝති පබ්බේ සහ නිකුත් චිත්තානුපස්සන වේදනානුපස්සන කරනකොට මේක නැති වෙනවා. මේ උපාදානය නැති වෙනවා. ඊළඟට තියෙන්නේ ආයතන පබ්බ. දැන් මෙතන ඇකරනාසේ දිවකය මන පිළිබඳව තමයි ඉද බික්කවේ බික්කු චක්කුංච පජානාති රූපේච පජානාති. දැන් චක්කුංච පටිච්ච රූපේච නෙවෙන්නේ. ඒක නිසා චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදූපයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තඤ්ඤ පජානාති. අර කතාවම තියෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන මේක තංච පජානාති. මේක ප්‍රජනනය වෙන ආකාරය මේක රකත් වෙන ආකාරය තමන් හිතේ මේ කිලුටු කෙලස් අඳුරක් උපදින ආකාරය මේ ඇහැට රූපයක් පටිච්ච වෙලා හරියටම දැනගන්න. දැන් ඒකයි මේක කියලා තියෙන්නේ. ඒ වගේම යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පද්දෝ හෝති තංච බල. මෙතෙක් කල නූපදුණු අලුතෙන් මේ වගේ මේ සංයෝජනස්ස සම්බන්ධයක් උපදින බව තේරුම් ගන්නවා. ඊට පස්සේ යතාච උප්පන්නස්ස සංයෝජනස්ස පහනං හෝති තංච පජාන. ඒ අපි මේ ක්‍රියාකාරීත්වයේ මේ කායිකානුපස්සනාව චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව ධම්මානුපස්සනාව කරනකොට වඩනකොට ඒ අනුව විහෙරති වාසය කරනකොට අපිටම තේරෙනවා යතාච උප්පන්නස්ස සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති. යතාච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. මේක පජානාති නැවතත් තියෙනවා. අපි මේක පිළිබඳව යථා භූත ඥාන දර්ශනේ අපි මේ සිදුවන සියල්ල හොඳට දැක ගන්න. ඒකයි ඒ වගේම ඊගාවට තියෙන්නේ සෝතංච පජානාති ඊගාවට ගානංච පජානාති සෝතංච පජානාති යංච සෝතංච සද්දං ගානංච ගන්ධං ජීවාච රස කායංච පොට්ටබ්බ මනාච ධම්මේ. හයම මේ ඉන්ද්‍රිය හය පිළිබඳවම අපි අර ආයතන කරගෙන ක්‍රියාත්මක වෙන්නේ මේ පටිච්ච වීම නිසා. එනිසා මේ පටිච්ච වීම පටිච්ච වූ ගමම අර කායිකානුපස්සනාව නිවැරදි ආකාරයට ආනාපාන සතිය වඩනකොට සම්පජානකාරී හෝති කියන තත්ත්වයටපත් වෙනකොට අර වේදනානුපස්ස ක්‍රියාවේ වේගය ඉතින් අයින් කරනකොට අලුතෙන් වේදනාව නූපදිනකොට මේ කියන ආයතනික රටාවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ අනුව ඇහැ කන නාසය දිවකය මන කියන හයම ඉන්ද්‍රියයන් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒක ඉන්ද්‍රියයන් පාවිච්චි කිරීම ඇහැ පාවිච්චි කිරීම නෙමෙයි වරද වෙන්නේ. දැන් අර පංචස්කන්ධය පරිහරණය කිරීම භාවිතා කිරීම තියෙනවා. ඒ වගේම මේ ඇහැ කන නාසය දිවකය මන කියන හය තියෙන්න ඕන පාවිච්චි කරන්න ඕන. වැරදිසේ පාවිච්චි කිරීමයි මෙතෙන්දී ධම්මේසු ධම්මානුපස්සනාව කිරීමෙන් එම්නනවර සම්පජානකාරී හෝති වීමෙන් මේ කියන සතර සතිපට්ඨානයේ වැඩිමෙන් වෙන්නේ ඇහැ කන නාසය දිවකය මන පාවිච්චි කරනවා නිවැරදි ආකාරයට. ආයතන ආටියට පාවිච්චි කරන්නේ නැහැ, ඒක වැරදි. ඉන්ද්‍රිය හැටියට පාවිච්චි කරනවා, ඒක හරි. ඒ තත්ත්වයට පුද්ගලයා පත් වෙනවා.
ඒකයි මේ ආයතන පබ්බේ විග්‍රහ කරලා තියෙන්නේ. මේ ආයතන පහම හයම තමන්ගේ පාලනයේ තියෙනවා. හැබැයි පෘථග්ජන පුද්ගලයේ මේ ආනපාන පබ්බේ දන්නේ නැති වුණාම සම්පජානකාරී හොති නැති වුණාම මේ සම්ප්‍රජනනය වෙන ආකාරයේ නැවතුනේ නැතුවම ඒවා ආයතන බවට පත් වෙනවා. නමුත් සම්පජානකාරී හොති වුණාම එතෙන්දී මේ උපාදානය කරගන්න නැතිකොට ඒවා ආයතන හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි ඒවා තියෙනවා ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාසිත විතරයි කරන්නේ. ඒ අනුව සංකාර කරන්නේ. ඒ අනුව ඉන්ද්‍රිය ධර්ම හයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. පෘථග්ජන පුද්ගලයෙකුගේ සහ ආර්ය පුද්ගලයෙකුගේ ඔය පංචස්කන්ධය තියෙනවා. හැබැයි උපාදානය කරගන්නේ ආයතන ඔය ඇකන්නාසේ දිවකයම පාවිච්චි කරන්න ඕනේ තියෙනවා. හැබැයි ඒවා ආයතන හැටියට නෙමෙයි පාවිච්චි කරන්නේ ඉන්ද්‍රියන් හැටියට. කොහොමද ඔය සතරාදිපට්ඨානය වැඩෙනකොට කායිකානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව වඩනකොට අර ක්‍රියාවේ වේගය අලුතෙන් උපදවන්න නැතිකොට මේ කියන ආයතන හැටියට ක්‍රියාත්මක වෙන්නේ ඉන්ද්‍රියන් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒකයි මේකේ හැමතැනම මේ කියලා තියෙන්නේ. ඊළඟට බොජ්ජංග පබ්බේ. බොජ්ජංග කිව්වේ දැන් සත්‍ය බොජ්ජංග මෙතෙන්ද තමයි එන්න අවශ්‍යයි. බොජ්ජංග පබ්බේ කිව්වේ දැන් භව අංග මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් සාමුලින්ම උදුරා අස්කරන්නට උපකාර වන භව උදුරා ගමන්නට උපකාර වන අංග හතක් තමන්ගේ හිත තුළ සම්පූර්ණ වෙන්න ඕන. ඒකයි භව අංග උදුරනවා කියන්නේ. බොජ්ජංග කියන්නේ රාග භව, ද්වේෂ භව, මෝහ භව කොටස් හතකට බෙදලා ක්‍රියාකාරකම් හතකින් අංග හතකින් මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව උද්ද කරනවා. එනිසා භව උද්ද කරන අංග හතක් තමයි බොජ්ජංග සත්‍ය බොජ්ජංග කියලා කියන්නේ. මේකේ ක්‍රමානුකූල රටාවක් තියෙනවා. පළවෙනි බොජ්ජංගේ තමයි සති සම්බොජ්ජංග. මේක තුන් ආකාරයකින් කියලා තියෙනවා. කතංච පන බිකවේ බික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු. බොජ්ජංග ධර්ම හතම භව අංග හතම මේ ඉදිරියට මේ වැඩෙනවා කියන්නේ බෑ මෙතන කොහයක් වැඩෙන කතාවක් කියලා නෑ. විහෙරති කියන්නේ ධම්මානුපස්සනාවේ වාසය කරනකොට මේ සත්තසු බොජ්ජංගේසු නැති අර භව අංග ඉදිරියට. පළවෙනි කොටම ඉද වික්කවේ වික්කු සම්තම්මා අජ්ජත්තං සති සම්බොජ්ජංගම් අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. මේක දැනගන්න ඕනේ. හරියටම මේ හේතුඵල ධර්මයට බහා ගලපා බලා විනයට සසදා බලා අපි මේ ක්‍රියාවේ වේගය අලුතෙන් උපදවන්නේ නැතිකොට මේ හේතුඵල ධර්මයට බහා ගලපා බලා නිතරම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒක තමයි සති සම්බොජ්ජංගේ වැඩිනවා. ඒ වගේම අර සන්තම්වා අසන්තම්වා කියන තත්ත්වයටපත් වෙනවා. ඒ අනුව සති සම්බොජ්ජංග නත්තිමේ අජ්ජත්තම්. අර ඉස්සෙල්ල අත්තිමේ දැන් නත්තිමේ අජ්ජත්තම් සති සම්බොජ්ජංගෝති පජානාති. ඒ වගේම යථාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති තංච පජානාති. ඒ වගේම යථාච උප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූර්ණී හෝති තංච පජානාති. මේ සති සම්බොජ්ජංගය වාර්තා කරනකොට භාවනාවක් හැටියට පරිපූර්ණ වෙනවා. භව උදුරා ගමන්නට උපකාර වන මේ සතියෙහි පීඨා කටයුතු කරන්න
පුරුදු වෙනවා. ඒ අනුව තමයි දෙවෙනි සම්බොජ්ජංගය ධම්මවිචය සම්බොජ්ජංගය ඒකේ අර පියවර 4ම කියලා තියෙනවා. අත්තිමේ නත්ති ඊට පස්සේ උපාදෝ ඊට පස්සේ භාවනාවේ පරිපූර්ණ ඕටි කියන මේ පියවර 4ම ඒවා සිද්ධ වෙනවා. ඒවා ආයි අපි දැනගත්තත් නොදැනගත්තත් ඒක අපි හැබැයි දැනගන්නවා නම් භූමි ඉක්මනට පජානාති කියන තත්ත්වයටපත් වෙනවා නම් අපිට පැහැදිලිවම මේ නිවන අත්දකින්න පුළුවන් අත්විඳින්න පුළුවන් අර මේ මෙතන විග්‍රහ කරලා තියෙනවානේ මේ කරුණු පහක් මොකද්ද ආවර්ජනා වසිතා සම්පජ්ජනා වසිතා උත්තාන වසිතා අදිත්‍යාන වසිතා උත්තාන වසිතා පච්චවේක්කන වසිතා මේ වසිතා පහ මේ සිද්ධ වීම තමයි මෙතන මේ බොජ්ජංග ධර්ම වලින් විග්‍රහ කරලා තියෙන්නේ එක එකේම ඔය වසිතා පහ සිද්ධ වෙන්න ඕන සම්පූර්ණ වෙන්න ඕන. ඒ නිසා ඒ අනුව බොජ්ජංග ධර්ම සම්පූර්ණ භාවනා පරිපූර්ණ මොහොත කිව්වේ ඒකයි. තුන්වෙනියට විරිය සම්බොජ්ජංගය, හතරවෙනියට පීති සම්බොජ්ජංගය, පස්වෙනියට සති සම්බොජ්ජංගය, හයවෙනියට සමාධි සම්බොජ්ජංගය. මෙතෙන් කියනකොට සම්මා සමාධි තත්ත්වයටපත් වෙනවා. අන්තිමට උපේක්ඛා සම්බොජ්ජංගය අර සබ්බේ සංඛාරා කියන අර මේ සබ්බේ සංඛාරා පිළිබඳව සංඛාර උපේක්ඛා ඥානෙ ඇති වෙනවා. මේ අනුව චතුරාර්ය සත්‍ය අවබෝධය පූර්ණ වෙනවා. භව අංග උතුරා හිතෙන් අස් වෙනවා. කෙලෙස් ඒ අනුව චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා මේ ආරෂ්ඨාංග මාර්ගය සම්පූර්ණ වෙනවා. ඒක තමයි ඊගාවට තියෙන්නේ. ඒ නිසා මේම හිතක කෙනෙකුගේ සියල්ලම සිද්ධ වෙනවා. හැබැයි කරන්න ඕන වැඩේ අර පළවෙනි පියවරේ තියෙන කායකානුපස්සනාවේ මුල් පබ්බ තුන තමයි දැනගෙන මේ ක්‍රියාවේ වේගය අපි අලුතෙන් උපදින වේගය ඔයලා දැනගෙන අස්කිරීමෙන් නෝපදවා සිටීමෙන් මේ සත්බොජ්ජංග වැඩෙනවා කියලා කියන්නේ. ඒ නිසා වඩන්න ඕනේ නැහැ. මේක වඩන්න බෑ කාටවත්. නම් අරක වඩනකොට එකක් වඩනකොට හතරක් වැඩෙනවා. හතර වඩනකොට හතක් වැඩෙනවා. ඒ අනුව තමයි මේ සත්‍ය පබ්බය චතුරාර්ය සත්‍ය සත්‍ය පබ්බේ කිව්වේ දුක්ඛේ දුක්ඛාරිය සත්‍ය සමුදයාරිය සත්‍ය නිරෝධාරිය සත්‍ය දුක්ඛ නිරෝධගාමී පටිපදා අරිය සත්‍ය. මේ පිළිබඳව දැන් මේ සම්පූර්ණයෙන්ම මෙතෙන්දි මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කියලා තියෙන්නේ අර මහා සත්‍ය විභංග සූත්‍රයේ විග්‍රහ කරපු දේ මෙතන දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා සත්‍ය එහෙමම මෙතන විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ ඒක විග්‍රහයයිතම විග්‍රහ කරලා තියෙනවා. මේ එක වචනෙන් එක අරගෙන මේ හතරම මේ ආර්ය චතුරාර්ය සත්‍ය හතරම විග්‍රහ කරලා තියෙනවා. දිගින් දිගටම මේක තමයි නිරෝධාරිය සත්‍ය, නිරෝධගාමී ප්‍රතිපදාරිය සත්‍ය, මග්ග සත්‍ය ඇටියට මග්ග සත්‍ය තමයි නිරෝධගාමී ප්‍රතිපදා අරිය සත්‍ය ඇටියට විග්‍රහ කරලා තියෙන්නේ. ඒක නිසා මේක ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙනවා, සත්‍ය විභංග සූත්‍රයේ තියෙනවා, තව බොහෝ සූත්‍රවල විග්‍රහයයි තියෙනවා. නමුත් මේක සිද්ධ වෙනවා එකක් සිද්ධ වෙනකොට ඒක තමයි මුලින් කියපු කායනුපස්සනාවේ අර ක්‍රියාවේ වේගය අපි අලුතෙන් නෝපදවා සිටීම නිසා කාය සබ්බකාය පටිසංවේදී කියන ලක්ෂේ අර කාය සංවරය තියෙනකොට ඒ වගේම චිත්ත සංවරය තියෙනකොට අර කාය කායනුපස්සනාව චිත්ත වේදනානුපස්සනාව
चित्ते चित्तानुपස්සනාව සිද්ධ වෙනකොට මේකෙන් ධම්මේසු ධම්මානුපස්සනාවේ මේ සියලුම දේවල් සිද්ධ වෙනවා. ඊට අදාළව තව සූත්‍ර ධර්ම කීපයක් තමයි මේ 31 වෙනි පිටේ ඉඳන් තියෙන්නේ. ඒවා ඒකට අදාළ වෙන වෙනත් සූත්‍රවල තියෙන දේ මේ සූත්‍රයේ මහා රත්තරාජපට්ඨාන සූත්‍රයේ තියෙන දේවල් නෙමෙයි. නමුත් ඒකට අදාළව එතනම තියෙන යම් ඒකට සම්බන්ධ සූත්‍ර තමයි මේ කායගත සූත්‍රයේ දෙනකම් පිටු ගණනාවකම තියෙන්නේ. ඒකටම අදාළ ත්‍රිපිටකයේ තියෙන දේවල් මේ අරගෙන තියෙනවා. 45 තියෙන කායගත සූත්‍රයට එනකම්ම තියෙන්නේ 31 ඉඳන් ඊට අදාළ වෙන වෙනත් සූත්‍රවල තියෙන ධර්මතාවන් මේ සූත්‍රය කියවල බලන්න අර කතාව අර කරගන්න ඕනදී කරගන්න මේකත් කියවල බලලා තේරුම් ගත්තොත් ඒක උපකාර වෙනවා කියන එක තමයි නොයෙකුත් ආකාරයට මේ සූත්‍ර ධර්මවලින් විග්‍රහ කරලා විස්තර කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ අපි තේරුම් ගන්න ඕන මේ පොතේ ඔය ඔක්කොම විග්‍රහ කරලා ත්‍රිපිටකයේ තියෙන ධර්ම ඕකට අදාළ ඒවා මේ පිටපත් කරලා තියෙනවා. නමුත් අපි අර මුල් පබ්බ තුන ආනපාන පබ්බේ ඒ වගේම ඉරියාපත පබ්බේ සහ විශේෂයෙන්ම සම්පජානකාරී හොති කියන පබ්බේ මේ පබ්බ තුන තමයි හරියටම දැනගෙන දෛනිකව භාවනාවකට යොදන්න ඕන ජීවත් වෙන හැමදාම මේ මගපල ලැබුවත් නොලැබුවත් මේක තේරුම් ගත්තට පස්සේ දවසේ නිදා ගන්න කාලය හැර දිගටම මේක කළ යුතු දෙයක්. ඒ වගේම අතහල යුතු දේ අතහැරිය යුතු දෙයක්. ඒ අනුව පුළුවන්කම තියෙනවා ඕනම කෙනෙකුට ඔය කියන කායිකානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, අනුපස්සන. අනු කියන්නේ අලුතෙන් උපදින ක්‍රියා විවේගය, වේදනා විවේගය, චිත්ත ආවේගය අයින් කළාම ධම්මේ අනුපස්සනාව සිද්ධ වෙනවා, වැඩෙනවා, වර්ධනය වෙනවා, බොජ්ජංග ධර්ම සම්පූර්ණ වෙනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙනවා, හිත පිරිසිදු වෙනවා, චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා, බැමි තුන කපලා යනවා. නිබ්බාන කියන තත්ත්වයට පත් වෙනවා. ඒකින්ද තමයි කිව්වේ මේක ඒකායන මාර්ගය කියලා නිබ්බාන සත්‍ය කියලා. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. මොනවා ප්‍රශ්නයක් තියෙනවා නම් මොනක ගන්න. මේ මාත්‍යලා කොහෙන්ද දැන් මේ අදම යනවා. කොහෙන්ද? මීගමුදලා. මේ භාවනා වැඩසටහනකට අදාළ ධර්ම දේශනා තමයි මේ දවස්වල තියෙන්නේ. මේක මේ දැන් මේ අද මේ සතරාතිපට්ඨාන භාවනාව පිළිබඳව අද තියෙන්නේ 7 වෙනි ධර්ම. මොනවා ප්‍රශ්න තියෙනවා නම් මාත්‍රන්ට අහන්න පුළුවන්. සාමාන්‍යයෙන් දින 7ක් ඇතුළත දේශය චේතන දේශකේ කරොත් නෑ ද්වේෂය විතරක් නෙමෙයි අනුසයක තණ්හා අනුසය කය කළොත් රාගානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය තුනම කැපෙනවා.
මොකද්ද සය කියන්නේ? රෝධය නිරෝධ කරනවා. නෑ. දැන් සය කියන වචනයක් තියෙනවා මාගදී භාෂාවේ. දැන් සිංහල භාෂාවෙත් තියෙනවා. අපි ජලාශය කියනවා. ජලාශය කියන්නේ මොකටද? වතුර එක්කහුව වෙන තැන. දැන් මේ බබයක් පමණ වූ ශරීර කූඩුවේ යම් යම් දේවල් එකතු වෙන තැන් තියෙනවා. අපිට වෛද්‍ය විද්‍යාව අනුව භෞතික විද්‍යාව අනුව යම් යම් දේවල් එකතු වෙන තැන් තියෙනවා. හැබැයි හැම තැනකම සය කියන වචනේ විග්‍රහ කරනවා. කන කෑම ගිහිල්ලා එකතු වෙන තැන ආමාශය, මුත්‍රාශය, ගර්භාශය, පිත්තාශය, අග්ඤාශය. ඒවා තියෙන්නේ මේ කරජකයි. යම් යම් දේවල් අපිට උපකාර වෙන දේවල් රැස් කරගන්න, ගොඩ ගන්න එකතු වෙනවට කියනවා සය. ඒ වගේම මේ ජීවිතයක් දිගින් දිගටම පවත්වාගෙන යන්න කර්ම බීජ සකස් කරන්න අර මෑවැලේ ගෙඩි හදනවා වගේ, පොල් ගහේ ගෙඩි හදනවා වගේ නැවත මතු පරම්පරාවක් හදන්න එකතු වෙන දෙයක් තියෙනවා මනෝමයකයි. ඒ මනෝමයකයි එකතු වෙන දේවල් වලට කියනවා ආසය. හැබැයි මේ ආසය ගිහිල්ලා තැන්පත් වෙන තැන වෛද්‍ය විද්‍යාවෙන් හොයන්න බෑ, තේරුම් ගන්න බෑ. හේතුව මොකද? ඒක මනෝමයකයි. ඒක කරජකයි නෙමෙයි. දැන් එතකොට මේ ආසය හැටියට එකතු වෙන්නේ අලුතෙන් අපි ඇතුළට ගත්ත දෙයක්. ඒ අලුතෙන් ඇතුළට ගන්න සය කොටසට කියනවා අනුසය. දැන් අණු කියන මාගදී භාෂාවේ වචනේ දැනට නොගත්, දැනට එළියේ තියෙන, දැනට ඇතුළට නොගත් අනුපාද වූ දෙයක් අපි ඇතුළට ගන්නවා. දැන් අපි පිට තියෙන කෑමක් මේ ඇතුළට ගන්නකොට මොකද කියන්නේ? අනුභව. අණු කියන්නේ එතකොට අලුතෙන් ඇතුළට ගන්නවා. ඒ වගේ අනුසය කියන්නේ අපි දැනට අපි ගාව අනුප්පන්න, මේ ත්‍රිපිටකේ පැහැදිලිව තියෙනවා. දැනට අනුප්පන්න, දැනට නූපදුණු, දැනට ඇතුලේ නැති දෙයක් එළියෙන් අපි ඇහෙන් රූපයක් දැකලා ඒ රූපයට තණ්හා වූ ගමම්ම තණ්හා අනුසය ඇතුළට එනවා. ගිහිල්ලා ඒව අනුසය හැටියට අරගත්ත දේ ආසය හැටියට තැන්පත්. ඒ ආසය නිසා අපිට පැවැත්ම කර්ම බීජ සකස් වෙලා දිගින් දිගටම පවත්වාගෙන යනවා. ඒ නිසා මේ අනුසය අපිට නවත්තන්න පුළුවන් නම්, නවත්තන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි මේ ඒකායන මාර්ගය. හැබැයි අනුසය අලුතෙන් ගැනීම නවත්තන්න ඕන දවස් 7ක්. මේකට ක්‍රමය දැනගන්න. මේ ක්‍රමය දැනගන්න එක තමයි අවශ්‍ය වෙන්නේ. ඒ ක්‍රමයට තමයි මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රය සහ ධම්මචක්කපවත්තන සූත්‍රය ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ චචක්ක සූත්‍රය, තවුංගා සූත්‍ර තියෙනවා. කායගත සති සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, සේවිතබ්බා මෙහිම සූත්‍ර ගණනාවක් විග්‍රහ කරලා තියෙනවා. මේ අනුසය සකස් වෙන්නේ කොහොමද? කොයි වෙලාවෙද? ඒ අනුසය ඇතුළට එන්නේ කොහොමද? ඒක නවත්තන්නේ කොහොමද? ඒක අලුතෙන් ඉපදීම නවත්තලා පිට කරන්නේ කොහොමද? ඒ අනුව මේ බබයක් වූ ශරීර කූඩුව තුළ මනෝමය කයේ තියෙන අනුසය අලුතෙන් ගන්නෙ නැතුවම අර ඇතුලේ තියෙන දැනට ගොඩ ගැහිලා තියෙන දේ දවස් 7ක් ඇතුළත වය ගන්නවා. ඒවා සබ්බේ ධම්මා අනාත්තාති. කිසි දෙයක් ස්ථිර නැහැ. ඒ හැම දෙයක්ම අනුසය ඉපදුනා නම් දවස් 7කින් යනවා. හැබැයි අනුසය අලුතෙන් ඇතුළට නොගත්තා නම් අර බැම්ම කපල යනවා. අර රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කපල යනවා. කපල යන්න නම් අනුසය නොගෙන ඉන්න. අනුසය නොගන්න නම් අපි මේ ක්‍රියාවේ වේගය පාලනය කරන්න ඕනේ. අනුසය උපදින්නේ මොකද? ක්‍රියාවේ වේගයක් තියෙන නිසා. ක්‍රියා 36කින් වේගයක් උපදිනවා. ඒ
ක්‍රියාතිශයේ වේගය අලුතෙන් උපදින එක නවත්තන්න තමයි මේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති කියන මේ කායකායනුපස්සනාව විග්‍රහ කළා තියෙනවා. මේ ක්‍රියාව නිසා වේගයක්, වේදනාවක්, සංවේගයක්, චිත්තාවේගයක්, සම්බන්ධතාවයක් උපදලා. විඥාන ශක්තියක් උපදලා. ඒ උපත ලැබෙන එක අපිට නවත්තන්න පුළුවන් ඔය කායකායනුපස්සනාව වැඩි වීම. ඒ වේදනාව නැවතුනොත් අපිට අනුසය නවත්තන්න. අනුසය දවස් 7ක් නවත්තන්න නම් අපි මේ කායකායනුපස්සනාව වඩන්න. හැබැයි කායකායනුපස්සනාව වඩනකොට මේකේ තියෙන ආනාපාන පබ්බය, ඉරියාපත්ත පබ්බය, සම්පජඤ්ඤකාරී පබ්බය කියලා පබ්බ තුනක් ඊටාම වැදගත්. ඒක කරනකොට අපි නොකා නොබී නාන්නේ නැතුව, ඇවිදින්නේ නැතුව, මේ ඉඳ ගන්න නැතුව, නිදා ගන්න නැතුව, වැසිකිලි ටොයිලට් යන්නේ නැතුව ඉඳලා හරියන්නේ. ඒවා කරන ගමන් මේක කරන්න පුරුද්දක් පුහුණුවක් ලැබෙනවා. ගල් පිළිමයක් වගේ එක දිගට එක තැන දවස් 7ක් ඉඳලා හරියන්නේ. ඉන්නත් ඒ හිතියට අනුසය නෝපදින්නෙත් න අනුසේටි වෙන්නෙත් නැහැ. ඉතින් මේක හරියට දැනගත්තොත් මේක කරන ක්‍රමයේ දැනුමක් තියෙනවා. ඒ දැනුම සඳහා බුදුහාමුදුරුවෝ මේ ක්‍රමයේ විග්‍රහ කරලා තියෙන ධර්ම දේශනා, සූත්‍ර දේශනා, ත්‍රිපිටකාගත ධර්මය කීප තැනක තියෙනවා. ඒවා හරියට ඉස්සෙල්ලාම තේරුම් ගන්න. මේ ක්‍රමය තේරුම් ගත්තට පස්සේ ඕන කෙනෙකුට කායවත් උපදේශ ඕනේ තමන්ටම තේරෙනවා මේක වෙනවා මේක වෙන්නේ නැහැ. එච්චරයි. තාත් මොනාරි ප්‍රශ්න තියෙනවා නම් ඉතින් අහන්න. මේ ඉස්සෙල්ලා ඇවිල්ලාම කොහෙන්ද දැනගත්තේ මේ? අන්තර්ජාලය. ඉන්ටර්නෙට්. ඕන ප්‍රශ්නයක් වෙනවනම් අහන්න. ඕන ප්‍රශ්නයක් අහන්න. තව පැයක් තියෙනවා 6 වෙනකම් ප්‍රශ්න අහන්න අවස්ථාව. මොකද්ද? තීන මිද්දේ. තීන මිද්දේ කියන්නේ මේ නිදිමත එහෙම නෙමෙයි. මනසේ තියෙන මත් වීම. මනස මත් වෙන්නේ කරුණු දෙකක් ඉන්නේ. මොකද්ද? එකක් කාම ඡන්දය. කාම ඉච්ඡ අන්ධ. කය රමණය කිරීමට ඉච්ඡ කියන්නේ කැමැත්ත. ඇති කැමැත්ත නිසා ඇහැ පිනවීමට ඇති කැමැත්ත, නාසය පිනවීමට ඇති කැමැත්ත, දිව පිනවීමට, කය පොට්ටබ්බ කිරීමට පහසට තියෙන කැමැත්ත නිසා පුද්ගලයේ අන්ධ වෙනවා. ඒක අන්ධ වීම නිසා අර මත් බවක්, මදයක්, මත් බවක් ඇති වෙනවා. ඒ වගේම මේ දෙවෙනි වේශයෙන් තරහ, වෛරය, ක්‍රෝධය, ව්‍යාපාදේ නිසා යම් ආකාරයක පහතට වහින තත්ත්වයක් තියෙනවා. මේ දෙක එකතු වුණාම කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි දෙක එකතු වුණාම මනසේ මත් වීමක් ඇති වෙනවා. ඒ මත් වීමට කියනවා තීන මිද්දේ. ඒ තීන මිද්දය නිසා ඊළඟට ප්‍රතිඵලයක් තියෙනවා. පුද්ගලයේ උද්දච්චය. උදාසු විසුරුණු සිත මේ අපිට එක්තෙන් කරගන්න බැරි හිත ඇති වෙනවා. ඒ වගේම කුණු කෙලස් කිදුටු දේ බාල දෙවැල් කරන කුක්කුච්ච හිතක් ඇති වෙනවා. උද්දච්චය කුක්කුච්ච ඇති වෙන්නේ තීන මිද්දේ ප්‍රතිඵලයක් ඇති වෙනවා. කොහෙද ඇති වෙන්නේ? මනස. ඒ වගේම විඥාන චිත්තේ කිලුටුවව කැමැත්තක් තියෙනවා. විචිකී ඉච්ඡ.
විඥාන චිත්තේ කිලුටු කැමැත්තක් ඇති වෙනවා අර ඇහ පිනවන්න කන පිනවන්න නාසය පිනවන්න දිව පිනවන්න කය පිනවන්න මන පිනවන්න ඇති වෙනවා. ඒක නිසා නැවතමත් වීම ඇති වෙනවා. නැවත කාමච්ඡන්දේ ව්‍යාපාදේ සකස් වෙනවා. මේක රවුමක් වගේ රෝදයක් වගේ එකින් එක දිගටම යනවා. එනිසා යම් කෙනෙක් ගාව කාමච්ඡන්දේ ව්‍යාපාදේ තියෙනවා නම් තීන මිද්දේනවා. තීන මිද්දේ තියෙනවා නම් උද්ධච්ච කුක්කුච්ච චිත්තායනවා. විචිකිච්ඡාව තියෙනවා නම් උද්ධච්චය තියෙනවා නම් කිසිසේත්ම කාමච්ඡන්දේ ව්‍යාපාදේ නවත්තන්න බෑ. ස්වාමීන් වහන්සේ මේ ආයතන පබ්බේ තියෙනවා වික්ඛු චක්ඛුංච පජානාති රූපේච පජානාති යංච තදූපයං පටිච්ච උප්පත්ති සංයෝජනං අර කතාවම ඕකේ තියෙන චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියන එකම පොඩි වචනේ විනාශ කරලා මෙතෙන්ට ගැලපෙන විදියට ඉදිරිපත් කළා. සෝතංච පටිච්ච සද්දං උප්පජ්ජති සෝත විඥානං ගානංච පටිච්ච ගන්ධං උප්පජ්ජති ගාන විඥානං ඔය පහේ අර චක්ක සූත්‍රයේ තියෙන දෙයම මේ විදියට මෙතන ඉදිරිපත් කළා. ඒක හැබැයි තංච පජානාති. මේක දැනගන්න ඕනේ මෙහෙම වෙන බව. මෙහෙම ප්‍රජනනීය වෙන බව නිර්මාණය. ඒකයි පජානාති. ඒක දැනීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ දැනීම නිසා අපිට පුළුවන් ඒක ප්‍රහාණය කරන්න. ඒක මිදීනිතා. ඒක නොකරි. ඒක සිද්ධ නොකරගනි. දැන් ඔතන තියෙනවා දැන් රූප වේදනා සංඥා සංකාර කියන පංචස්කන්ධය හරිද? උපාදානය වෙන්නේ ඔය ඉති රූපං රූප සමුදය නිසා. රූප අර්ථංගමේ නිසා. ඒ තුන නිසායි උපාදානය සිද්ධ වෙන්නේ. මේක තේරුම් ගන්න ඕනේ. සමුදය නැවතුත් නිරෝධය නම් අර්ථංගම වෙන්න බෑ නිසාරේ. එනිසා දැන් මේ අපි මේ කාය වේපස්සනාව කරනකොට රූපේ හැටියට තියෙනවා හැබැයි සමුදය වෙන්නේ නැහැ. ඒ නිසා අත්ංග වෙන්නේ නැහැ. ඒ නිසා රූප නිරෝධය ඒ නිසා නිසාරයි. දැන් මේ දවස් 7කින් මේක කරගන්න පුළුවන් කිව්වේ මේක හරියටම අහලා මේක දැනගෙන මේ ක්‍රියාපටිපාටිය නිවැරදි ආකාරයට යම් දවසක ඉඳන් අදිඨානයක් ඇතුව කරගන්නවා නම් ඒ කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් මේ කරගෙන යනකොට නොකඩවා දවස් 7කින් එනවා. ඒ නිසා මේ අද මේක අහලා අද පටන් ගත්තට මේක හරියන්නේ නැහැ. වරදින්නේ ඉඳ තියෙනවා. දැන් අනුසය අපි හිතමු දැන් අපි කොහොම හරි පැයක් හිටියා අනුසය උපදවන්න. පැයකට පස්සේ අලුතෙන් එක්ක තණ්හා අනුසය එක්ක රාග අනුසය එක්ක පටිඝ අනුසය එකක් ඉපදුනොත් ආයෙ අලුතෙන් දවස් 7 එතනින් යනවා. ඒකයි වැඩි. ඉතින් ඒක නිසා මේක ඔක්කොම සම්පූර්ණයෙන් හරියට දැනගන්න. දිට්ඨිය සුද්ධ වෙන්න. සම්මා දිට්ඨියටපත් වෙන්න. එතකොට ඉස්සෙල්ලාම අපි මේ ධර්මය අහන්නේ මොකටද? අපේ දැක්ම, දෘෂ්ටිය, ආකල්පය, අපි හිතාගෙන ඉන්න එක, අපේ මැනීම, මානය වැඩි. අපි මේ පංචස්කන්ධය වටිනවා කියලා අල්ලගෙනමයි කියන්නේ. මේකේ නොවටිනා බව, නිසාර බව, අසාර බව අපිට පේන්නේ නැහැ. මේක අපි කැමති දේ, නිසිදේ පාත්තන්නට පුළුවන් කමක් නැහැ, නවත්තන්නට පුළුවන් කමක් නැහැ කියන එක අපි දන්නේ. ඒක අපි හරියට තේරුම් ගත්තට පස්සේ අපිට පුළුවන් මේ අනුසය නවත්තන්න අවස්ථාව. ඒ අවස්ථාවේ සමහර විට අපි උත්සාහය දරනවා පැයක් ඉන්න පුළුවන් නම් ඒ පැය ඉන්න එක ලොකුම දෙයක්. ඒ පැය නිවන. ඒ පැයදී නිවන් දැක්ක. පැයක් ඉන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. පැයක් ඉන්න පුළුවන් මිනිහට දවසක් ඉන්න පුළුවන්.
දවසක් ඉන්න පුළුවන් මිනිහට දවස් 7ක් ඉන්න පුළුවන්. හැබැයි පැයක් ඉන්න බැරි මිනිහට දවසක් ඉන්න බෑ. දවස් 7ක් කොහොමද ඉන්නේ? ඒ නිසා අපිට මේක පුරුද්දක්, පුහුණුවක්. අපි මේක වැදගත්කම දන්නේ. මේක තේරුම් ගත්තේ නැහැ. මේ යථා භූත ඥාන දර්ශනයක් නැති තමයි. අනිත් පාර හැම පුද්ගලයෙක් ගාවම ඉන්නවා මේකට විරුද්ධකාරී. හැම පුද්ගලයෙක් ගාවම ඉන්නවා විරුද්ධකාරී. කවුද? තමන්ගෙම ඇතුලේ තියෙන විඥාන ශක්තිය. විඥානේ බලන්නෙම කොහොම හරි පුද්ගලයා රවටලා මුලා කරලා එයාට ආහාර හොයාගන්න ක්‍රමයක් හදා. ඒ නිසා මේ කොහෙවත් බාහිර බලවේගයක් නෙමෙයි මේ තමන්ගේ නිවන වහන්නේ. අධ්‍යාත්මික වශයෙන්ම තමන්ගේ තියෙන විඥාන ශක්තිය නිසා ඒ විඥාන ශක්තිය තමයි මේ මෙහෙවන්නේ. ගෙනියන්නේ. දුවවන්නේ. ඔය ඇහෙන් රූපයක් දැක්ක ගමන් මත් වෙලා ඒ රූපෙට ඇලෙන්න යන්නේ විඥාන ශක්තිය. විඥාණයට ආහාර මේ ඇගන්නාසේ දිවකය මන වැරදි විදියට පාවිච්චි කරන හැම මිනිහෙම පාවිච්චි කරන්නේ විඥානයේ මෙහෙවීම. විඥාණයට ආහාර හම්බ වෙන්නේ ඒ වගේ. ඒකයි විඥාණයට ආහාර ලැබෙනකොට විඥාන ශක්තියෙන් ක්‍රියාත්මක වෙනකොට මොකද්ද වෙන්නේ? ප්‍රඥාව වැහිලා යටපත් වෙනවා. ප්‍රඥාව නැති දුප්පඤ්ඤාසු. විඥානේ හොඳයි ලෝකේ පාලනය. ලෝකෙන් එතර වෙන්න විඥානේ වටින්නේ නැහැ. විඥානේ බාධකයක්මයි. ලෝකෙන් එතර වෙන්න, ලෝකෝත්තර වෙන්න. හැබැයි ලෝකේ පාලනය යන විඥානේ විතර වටින දෙයක් නැහැ. ඒක චක්කු විඥානයි. සෝතංජ පටිච්ච සම්පන්න. ඒක සෝත විඥානයි. ඔය දෙක කලවම් වෙනවා. නෑ කලවම් වෙන්නේ. විඥාන උපදින උල්පත් හයක් තියෙනවා. උල්පත් හය ඇහැ නෙමෙයි. ඇහැ චක්කු. දැන් උතන චක්කු නෙමෙයි චක්කුංච. චක්කුංච නොවේ. චක්කුංච චක්කු නොවේ. ඇහැ කියන්නේ බලන්න. හැබැයි චක්කුංච කියන්නේ බලන එක නෙමෙයි. ඊට එහා ගිහිල්ලා ඒ බැලුව දේ නිසා, ඒ දැක්ක දේ නිසා යම් මත්වීමක් ඇති වෙනවා. ඒ මත්වීම නිසා ශක්තියක්, ක්‍රියාවේ වේගයක්, ආවේගයක්, ශක්තියක්, බලයක් උපදිනවා. ඒ බලය තමයි අර විඥාන. එතකොට ඇහැ තියෙන්න ඕනේ, රූපයක් තියෙන්න ඕනේ. හැබැයි පටිච්ච නොවෙන්නොත් ශක්තිය බලයක් උපදින්නේ නැහැ විඥාන ශක්තිය. දැන් පෘථග්ජන පුද්ගලයා කරන්නේම ඇහැ තියෙන්නේ බලන්න උනාට ඒ ඇහෙන් බලපු දේ රූපයට මත් වෙලා ඒ රූපයට තණ්හාවක් ඇති වෙනවා. තණ්හාව නිසා මත් වෙනවා, මත් වීම නිසා චක්කු විඥානය උපදිනවා. ඒ වගේම කන තියෙන අහන්නේ. හැබැයි ඇහෙන් දැක්ක දේ ඇලීමයි වැරදි. ඇහෙන් දැක්ක දේ ගැටීමයි වැරදි. ඇහෙන් දැක්ක දේ මුලා වීමයි වැරදි. එතකොට ඇලීම ගැටීම මුලාවයි වරද ඇහැ නෙමෙයි. ඇහැ කියන්නේ චක්කු. චක්කුං කියන්නේ අර ඇලීම ගැටීම මුලාව කියන ශක්තිය. චක්කුංච සෝතංච ගානංච ජීවාච කායංච මනාච ධම්මේච ඔක්කොම චයන. ඒ ශක්තිය. ඒ පටිච්ච වෙන්න පුළුවන් ශක්තිය. චක්කු පටිච්ච වෙන්නේ නැහැ කොහොමද? චක්කුංච තමයි පටිච්ච. චක්කුංච පටිච්ච වෙන්නේම රූපේ.
එන්න මොකටද? විඥානයේ කොයි විදිහට උල්පත් හයක් තිබුණාම උල්පත් හයම වතුර එකයි. වතුර හයම එකට වෙනවා. උල්පත් හයකින් හය පැත්තකින් වතුර එනවා. කොයිවත් වතුර. ඒවා. චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ ඔක්කොම විඥාන. විඥාන ශක්තිය වේගයක් ඇති කරනවා මේ ගමන යන්න. ආහාර ලැබෙනවා. දැන් අපි විඥානය නෙමෙයි අනිත්‍ය. අපේ මේ ක්‍රියාව මොකද්ද ක්‍රියාව? ඉච්ඡා. ඉච්ඡායි අනිත්‍ය. දැන් ඔය හොඳට තේරුම් ගන්න ඕන. දැන් මේ ක්‍රියාව මොකද්ද? පටිච්ච වෙනවා. તો පටිච්ච කියන්නේ ඒකේ විරුද්ධයි මොකද්ද? අනිත්‍ය. පටිච්ච වුණත් නිත්‍ය වෙනවා. අනිත්‍ය වුණත් පටිච්ච වෙනවා. පටිනිසග්ග වෙනවා. එතකොට නිවන් දකින්නට බාධා වෙන දේ මොකද්ද? පටිච්ච. පටිච්ච කියන්නේ මොකද්ද? කැමැත්තෙන්ම හිතේ ඇති වූ කැමැත්තට බැඳෙනවා. හිතේ ඇති වූ කැමැත්ත ඇති වෙන්නේ ඇහෙන් දැක්ක රූපෙට. කනෙන් ඇහුව ශබ්දෙට. නාසයෙන් ගත්ත ගඳ සුවඳට, දිවෙන් ගත්ත රසට, කයෙන් ගත්ත පහසට, මනසෙන් ගත්ත ධම්ම වෙන මොහොකටවත් නෙමෙයි. එතකොට ඔය ඇහැ කන නාසය දිවකය මන පාවිච්චි නොකර ඉන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ පාවිච්චි කළා. නවත්තන්න ඕනේ මොකද්ද? ඔය පටිච්ච වීම නවත්තන්න ඕනේ. නෑ පටිච්ච කරගන්න. ඒක කරගන්න නම් අපි මේ නිත්‍ය වූ එක අනිත්‍ය යද නිත්‍යං තං දුක්ඛං තේරුම් අරගෙන අර අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා අනිසිතෝච විහෙරති නච කිංච ලෝකේ උපාදීති කියන තේරුම් ගන්න වෙච්ච. හැම මිනිහෙක්ම පෘථග්ජන පුද්ගලයෙක්ම පටිච්ච වෙනවා. ඉච්ඡෙට බැඳෙනවා. ඉච්ඡ කියන්නේ තමන්ගේ හිතේ උපදින කැමැත්ත. යමක් කෙරේ පංචස්කන්ධේ කියුවාම ඒක හරි. පංචස්කන්ධේ කවුරුවත් උපාදානය කරගන්නේ නැහැ පටිච්ච උනේ නැහැ. පටිච්ච වීම නවත්තගෙන පංචස්කන්ධේ පරිහරණය කරන්න ඕනම කෙනෙකුට පුළුවන්. පංචස්කන්ධය පරිහරණය කිරීම කිසිසේත් කාටවත් නවත්තන්න ඕනේ නැහැ, නවත්තන්නත් බෑ. ඒක පාපකුත් නෙමෙයි වරදකුත් නෙමෙයි. වරද පංචස්කන්ධය උපාදානය කර ගැනීම. උපාදානය කරගන්නෙම පටිච්ච වීම නිසා නැවත වරක් අපි මේ ඇහෙන් දැක්ක රූපය නැවතත් බලන්න තියෙන ආශාව, කැමැත්ත, අවශ්‍යතාවය, තණ්හාව නැවත මේ ඇහැ කන නාසය දිවකය මන කියන අය ලැබූ ආස්වාදය නැවත නැවතත් යලි මතු මතුවට විඳවා පිනවා ඉන්නට තියෙන කැමැත්ත. ඒකයි උපාදානයේ හේතුව. නිරෝධ සත්‍යයේ දැන් මේකට නැරිලා සංඥා රූප සංජේතන රූප තණ්හා ඊළඟට මේ විතක්ක ਵਿਚාර පොඩක්. දැන් විතක්ක ਵਿਚාර තියෙන්න ඕනේ. හැබැයි සවිතක්ක සවිචාර තත්ත්වයටපත් වෙන්න. තණ්හා එකට පස්සේ දෙයිවන්නේ. ඔව්. ඒක දැන් අපි විතක්ක ਵਿਚාර අපිට දැන් කාය කායනුපස්සනාව වඩන්න සවිතක්ක සවිචාර තියෙනවා. අවිතක්ක විචාර අත්තරින්. විතක්ක විචාර දැන් සවිතක්ක සවිචාර බවට පත් වෙනවා. එතකොට කාය කායනුපස්සනාව නිරෝධ වෙන්න උපකාර වෙනවා. ඔතන දැන් විතක්ක ਵਿਚාර කිව්වේ කාමේ විවිච්ඡ පාපේ අකුසල ධම්මේ විවිච්ඡ. අන්නේ தත්වේ තමයි නිරෝධ. නෙක්ඛම් අව්‍යාපාද විහිංසා තුනම ඇති වෙන්නේ
ඔය කියපු කාමයේ විච්ච පාපේ අකුසල ධම්මේ කියන සවිතක්ක සත්‍යය. අනුස්සති හතරයි. අනු කියන්නේ මොකද? අලුතෙන් උපදින දේ අනුස්සති. සති කියන්නේ අස් කරනවා. අස් කරනවාට කියනවා අනු කියන්නේ අලුතෙන් උපදී දේ අස් කරනවාට අනුස්සති කියනවා. අලුතෙන් උපදින දේ ප්‍රහාණය කරනවාට කියනවා අනුපස්සන. එතකොට අනුස්සති හතරක් තියෙනවා. මෙත්තානුස්සති. මෙත්තානුස්සතියෙන් අස් කරන්නේ මොකද්ද? අලුතෙන් තරහක් උපදින්නට තියෙන අවස්ථාව හිතෙන් අස් කරනවාට කියනවා මෙත්තානුස්සති. හැබැයි මෙතන ආනපාන තියෙනවා. මෛත්‍රී සිත පුරුදු කරගන්න ඕන තරහ සිත අස් කරගන්න. ඒක ආනපාන. ඒක තමයි මෙත්තානුස්සති. ඊළඟට අසුභානුස්සතියෙන් සුන්දර බව අස් කරන්නේ. සුන්දර බව අත්හැරීම අසුභානුස්සතිය. ඒක අනුස්සතිය. සුන්දර බව තමයි අපි මේ ඇහැ කන නාසය දිවකය මන සුන්දර දේවල් වලට තමයි ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ. සුන්දර කියන්නේ ගින්දර උපදින තැන. එතකොට ගිනි උපදින්නේ මේ සුන්දර බව තණ්හාව නිසා. ඒක අත් කරාම ඒක අස් කරන්න අසුභානුස්සතිය වඩන්න. ඒ වගේම අපි මේ නිච්චසේ සුඛසේ අත්සේ හිතන්නේ මරණය පිළිබඳව තේරුමක් නැති නිසා. ඒ නිසා මරණානුස්සතියේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අනුස්සති කරනවා. ඒ වගේම මේ භව උදුරා දාන්න පුළුවන් වන අනුස්සතිය බුද්ධානුස්සතිය නිබ්බිදා විරාග නිරෝධා පටිච්ච අනුස්සතිය. ඒ ඊට පස්සේ අලුතෙන් උපදින්නේ ප්‍රහාණය. අස් කරාම ප්‍රහාණය වෙනවා. අස් කරගෙන යනකොට ප්‍රහාණය. පස්සනා. කායම් බයම් පස්ස සංකාර, චිත්තම් බයම් පස්ස සංකාර. මන්ත්‍රයට තව රස දිනවනම් අහන්න පුළුවන්. නිවසක යාළුවෝ මතරලේ ධර්ම සාකච්ඡාවක් කරනකොට ධර්ම දැනුම ඉතාමත් මද ප්‍රමාණයක් තියෙන දේ කට්ටියගේ තව කෙනෙක් ඉතින් ධර්මානුගත කරන දේ වෙහෙන්ද පිළිගන්නේ තියෙනවා. ඒකෝට ඒකෙන් වැරදි දේ සාකච්ඡා කළොත් වැරදි දේ තීරණය කළොත් මේක හරි කියලා වැරදි දේ ගත්තොත් අර සාකච්ඡා කරන සමහර විට වචන වලින් ගහලා වචන වලින් තර්ක කරලා විතර්ක කරලා මේක ඔප්පු කරන්න පුළුවන් මේකයි හරි. වැරදි දේ ඔප්පු කරන්න පුළුවන්. එහෙම වුණොත් හතර දිනාගෙම මානස වැහෙනවා. ධර්මයේ වැහෙනවා. එතකොට හරියටම මේ ධර්මය කියන එක හරියටම දැනගෙන කරන්න ඕනේ. දැනගන්න ඕනේ මොකක්ද? කලු නසන ධර්ම. කෙලෙස් නසන ධර්මය දැනගන්න. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ. එතකොට කෙලෙස් හැටියට දන්නේ නැති පුද්ගලයෝ කෙලෙස් උපදින ආකාරය දන්නේ නැති පුද්ගලයෝ කෙලෙස් නිසා තමන්ට ලැබෙන ආදීනවානිසංස දකින්නේ නැති පුද්ගලයෝ කෙලෙස් නිසා තමන් අතරමං වෙන මම්මුලා වෙන බව දන්නේ නැති පුද්ගලයෝ ධර්ම සාකච්ඡා කළොත් වැරදියට අර කෙලෙස් සිතක් ඇතුවම අතරමං වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දැන් ධර්මය
හරියටම මග දැනගත්ත කෙනෙක්ගෙන්ම අහන්න දැනගන්න. වැරදි පුද්ගලයෙක්ගේ ඔය රේඩියෝ එකේ ගුවන් විදුලියේ ඔය channel වල බෞද්ධ channel ආදී වශයෙන් කිසිම දැනීමක් තියෙනවා දැකීමක් නැහැ. දැනීමෙන් විතරක් කියන්නේ පොත බලන. පොතෙන් අහලා අපි කොහෙන් හරි ඉගෙන ගත්ත දේ දැනුම. ඒක වැරදි. දැනුමෙන් ධර්මය කියන්නත් බෑ, දේශනා කරන්නත් බෑ, ධර්මයේ තේරුම් කරන්නත් බෑ. දැනුම මදි. තියෙන්න ඕන මේකට දැක්ම. දැක්ම කියන්නේ ඊට වඩා හුඟක් අත්දැකීම. අපි මේක කරලා දැන් මේක දැනුමයි දැක්මයි මෙහිමයි. උදාහරණයක් කිව්වොත් දැන් මම මෙතන ඉඳන් මීගමුවට යන්න පාර පොතකින් හරි කාගෙන් හරි යාළුවෙක්ගෙන් හරි අහගන්න මීගමුවට යන පාර දන්නවා. ඒක දැනුම. හැබැයි මම මීගමුවට ගිහින් නැහැ, මම ඒ පාර ගිහින් නැහැ. මම දැකලා නැහැ. මම මේ පාර අහගෙන මගේ දෙපයින්ම මේ මීගමුවට යන්න ඕන. ගියානම් මම මීගමුව දැක්කා. එහෙම නැතුව මම මේ මීගමුවට යන පාර අහගත්ත දැනුමෙන් කියන්න ගියොත් අනික් මිනිහෙකුට අනුමාන දැනුම. ඔන්න ඔකයි වෙනස. එතකොට අනුමාන දැනුමයි යථාභූත ඥාන දර්ශනයයි දෙක. ඒ නිසා ධර්මය මේ නිවන් දකින්න ධර්මය, මේ බුද්ධ ධර්මය, මේ පටිච්ච සමුප්පාද ධර්මය අනුමාන ඥානයකින්, අනුමාන දැනුමකින්, පොතකින්, පතකින්, ත්‍රිපිටකයෙන් හෝ තව කෙනෙක්ගෙන් ගුරුවරයෙක්ගෙන් අහලා දැනගත්තට හරියන්නේ. හැබැයි අහලා දැනගන්න ඕන, දැනගෙන තමා තුලින් අත්දැක ගන්න. තමා තුලින් අත්දැක ගන්න පුළුවන්. තමාට බහ කල්පනා බලන්න පුළුවන්. මේක එතකොට අත්දැක ගත්තා. අත් විඳ ගත්තා. ඊට පස්සේ ඒක නමන්ට කියන්නේ. ඒතකොට අනුභවය අවබෝධය ප්‍රත්‍යක්ෂ වෙන්නේ විදිහට. ඔව්. ඒ ප්‍රත්‍යක්ෂ වීම සාක්ෂාත් වෙනවා. අනුභවය කියන්නේ ටිකක් මදි. අවබෝධය කියන එක හුඟක්ම බාලයි. අව කියන වචනේ මාර්ගදී භාෂාවේ දාලා තියෙන්නේ අවලාද, අවමාන, අවජාත, අවසඳ ඔක්කොම අඩු. ප්‍රමාණවත් නැති. දැන් පුදුජන පුද්ගලයෙක්ගේ තියෙන දැනුම අවබෝධය. ඒ කියන්නේ දැනුමකට සීමා වෙච්ච. ඒක දැක්මක් නේ. දැන් දැක්මට නම් අපි කියන යථා භූත ඥාන දර්ශන. යථාව භූත. සත්‍යව භූත. ප්‍රත්‍යක්ෂව. ඒවා තියෙනවා. ඒවා දැක්ම. දැන් මේ මම කියන දේවල් අනුව මේ කට්ටියට ඕන කෙනෙකුට දැනගන්න පුළුවන්. හැබැයි ඒක දැනුමක් පමණයි. මේ කියපු දේ ප්‍රායෝගිකව තමන් කරලා තමන් අත්දැක ගත්තොත් අන්න ඒක දැක්ක. එහෙම නැත්නම් මේක ආගෙන ගියාට ඕ ආගෙන ගෙදර ගියාට ඕ මේ කොහේ හරි ගියාට ඕ භාවනා කරන එකට ඕ දැක්මක්. ඒක වැඩ. ඒක තියනවා ඉතින් දැනුම හොඳයි. දැක්මට ගියොත් හොඳයි, දැක්මට නොගියොත් වැඩක් නෑ. වැරදි මේක ආගෙනත් වැරදි පාරක යන මිනිස්සුත් ඉන්නවා. වැරදි පාර ගියොත් අතරම. ඒ නිසා අහගන්න ඕන, දැනුම ලබා ගන්න ඕන. හැබැයි දැනුම දැක්මක් සඳහාම ගෙනියන්න ඕන නැත්නම් ඒක ප්‍රමාණවත් නෑ, ඒක වැඩක් නෑ, ඒක ප්‍රමාණවත්. ඉරියාපත භාවනාව වඩන ආකාරය. දැන් මම මුල් දවසේම මේක කිව්වා. දැන් ඔය මහත්තයා නානකොට ඉරියව්වක් ඇවිදිනකොට, සක්මන් කරනකොට, කනකොට, ඉඳගෙන ඉන්නකොට, ඇඳේ හාන්සි වෙලා සයනය කරනකොට දැන් තද නිින්දට නෑ තාම.
නින්දට ඉස්සෙල්ලා සායන. ගච්ඡන්නවා චිතෝවා සායනවා නිසින්න. ඉඳගෙන හිටගෙන ඇවිදීම සායන කරන මේ හැම ඉරියව්වකදීම ඔයාගේ ඇහැට අරමුණු වෙනවාද? අනට ශබ්ද අරමුණු වෙනවාද? මනසට අරමුණු වෙනවාද? ඒ අරමුණු හරි ඒවා නම් වැරදි ඒවා නම් දෙපැත්ත බලන්න ඕනේ. තෝරගන්න ඕනේ. තෝරගෙන අර ක්‍රියාවේ වේගයක් අලුතෙන් උපදිනවා නම් ඒක අයින් කරන්න ඕනේ. ක්‍රියාවේ වේගය නිවෙනවා නම් ඒක පාවිච්චි කරන්න. ඒක තමයි ඉරියාපත පබ්බි. සක්මන් කරනකොට අපි ඇවිදිනකොට මේ උස්සනවා, ගසනවා, තියනවා, පද්දනවා කියන හරියන්නේ නැහැ. ඒකනේ අර රේණුගානේ හැමදෙරගේ පොතේ තියෙන්නේ. ඒවා විහිළු. ඒවා මේ බුදුහාමුදුරගේ ධර්මයේ විකාර කරනවා. නොකර දැන් අර ක්‍රියාවේ වේගයක් උපදවන්න නැතුව ඉන්න ඕනම ඉරියාපතේක ඕනම ඉරියව්වක ඕනම වැඩක් කරනකොට අපි බලන්න ඕනේ මේ කරන වැඩේ නිසා රාගය, ද්වේෂය, මෝහය උපදිනවා වේගයක් උපදිනවා. රාගය, ද්වේෂය උපදින්නේ නැත්නම් වේගයක් උපදින්නේ නැහැ. ඒ වැඩේ කරගෙන යන්න පුළුවන් ඕන ඉරියාපතේක ඕන ඉරියව්වක. එච්චර. රාගය, ද්වේෂය, මෝහය උපදිනවා නම් අනුසය උපදිනවා. රාගය, ද්වේෂය, මෝහය උපදින්නේ නැත්නම් අනුසය උපදින්නේ නැහැ. අලුතෙන් වේගයක් උපදින්නේ නැහැ. වේගය උපදින්නේ නැත්නම් අර අනුසති අතර අනුපස්සන අතර වැඩිනවා. කෙලෙස් ප්‍රහාණය වෙනවා. අකුසල මේ කෙලෙස් වැඩිනවා. මේ කුසල වැඩිනවා. අකුසල ප්‍රහාණය. සර්වංශ රාග සිතක් හරි රූපයක් දැක්කම උදාහරණ වශයෙන් අපි රූපයක් දැක්කම එතනදී ඒ රූපේ පිළිබඳ රාග සිතක් ඒක රසණය කියන හිතලා රාග සිතක් උපදවන්න නැතුව ඉන්නේ කොහොමද? ඒක පාඩ මේක ක්ෂණයකින් ඒක රාග සිතක් නූපදිවන්නට නම් දැන් පළවෙනි වරට පුරුද්දක් තිබුණ පුළුවන්. පුරුද්දක් නැත්නම් අපි මේකේ ආදීනව බලන්න. මේක දැන් ඔය දැක්ක රූපේ නිසා අපේ ඇහැ මත් වෙන්නේ මොකද? ආස්වාදයක් තියෙන නිසා. මේ ආස්වාදයේ නිසා අපි ඔකට බැඳෙනවා. අපි අර මාළුවා ඔය හැම දැක්කා. ඔය කෑම දැක්කා. කෑමට තණ්හාව. මාළුවට දකින්න පුළුවන් ආස්වාදයේ විතරයි. තියෙන බඩගින්න නිවා ගන්න විතරයි. මාළුවට කල්පනා කරන්න බෑ මේක හැමක්. මේකට හැමක පැටලෙනවා. පැටලුණොත් Google-ට ආව වෙනවා. දැන් මිනිහෙකුට මේක කල්පනා කරන්න පුළුවන්. ඔය ඔක්කොම තියෙන්නේ හැමවා. ඔය ඇහෙන් බලන රූප මත්කන ඒවා හැම. කනෙන් අහන ඔය ශබ්ද හැම. ඔය හැම හයක් තියෙනවා. ඒ හැම හයටම පටිච්ච වෙනවා. ඒක නිසා අපි කරන්න ඕන මේකේ තියෙන මේ සුන්දර දේ අත්තරින්න අසුභ අනුස්සතිය වඩන්න. අසුභ අනුස්සතිය වඩන්න මිනිස්සු දන්නවා. පිළිකුල් භාවනාවක් කළාට අසුභ අනුස්සතිය වැඩින්නේ නැහැ. ඔක පිළිකුල් කළාට හරියන්නේ නැහැ. අසුභ අනුස්සතිය කියන්නේ
අපි අර ඇහෙන් දැක්ක ලක්ෂණ රූපේ ප්‍රියයි හොඳයි මధుරයි මිහිරි කියලා දකින්නේ. ඒක අපි අත්තරීම නාතයි නොයල්ම නාතයි මිදීම නාතයි නිදාසීම නාතයි අත්තරීම වෙත්වා නොයල්ම වෙත්වා මිදීම වෙත්වා නිදාස වෙත්වා නිවනම වෙත්වා. ඔන්න අසුභානිසය. හරි මේක දෙතුන් පාරක් වඩනකොට අර සුන්දර බව අත්තර අර අසුභානිසය හැබැයි නම දෙයටපත් වීම විතරයි. ඊට පස්සේ එතනින් නවත්තලා හරියන්නේ. එතනින් නවත්තලා හරියන්නේ නැති කොට කොහෙද යන්නේ? මේ කල්පනා කරන්න ඕන ඇයි මගේ හිත මේ දැක්ක ලක්ෂණ රූපෙට ඇලෙන්නේ? ඒක පුරුද්දක් හැටියට දැන් නිච්ච වෙනවා. ඒ නිච්ච වීම සුව සුඛ සුභ චේනිච්ච වෙනවා. ඒක ආත්ම වෙනවා. ඒ නිසා මේක මේ නිච්ච වීම අත්කරන අපි අනිත්‍යානුපස්සනා කරන්නේ. මේ සුව සුභ සුභ අත්කරින්න දුක්ඛානුපස්සනාව වඩන්න ඕනේ. මේ අත්ව අත්කරින්න අනත්ත් අනුපස්සනාව වඩන්න. ඒ අනුව ඔය රූපේ නිප්පිඩාව. අපි බැඳෙන්නේ නැහැ. ඔය රූපේ ඇලෙන්නේ විරාග. ඔය රූපේ දිගේ රවුම් ගන්න නිරෝධ. ඔය රූපේ සම්පූර්ණයෙන් මිදේ පටිච්ච වීමක් කරලා පටිනිස්සග්ග වෙනවා. එනිසා උපාදානය කර ගැනීම අත්හැරෙනවා. ඔය තියෙන්නේ නියම සතර අනුසය. සතර අනුසය කියවන්නේ. එහෙම කරන්න නම් හොඳ දැනීමක් කළ යුතු දේ හොඳ පුරුදුවක් හිත පුරුදු කරලා තියෙන්න ඕනේ නේද? හිත ගන්න පුරුදු දැන් හැම කෙනෙක්ම පුරුදු කරලා නැහැ. දැන් වෙන එකක් පුරුදු කරලා තියෙන්නේ. මේක අලුතෙන් පුරුදු කරන්න. පුහුණු කරන්න. නිවන් දකින්න දුකෙන් මිදෙන්න අවශ්‍ය නම් කරන්න ඕනේ නැත්නම් නොකර ඉන්න පුළුවන්. යන්න පුළුවන්. ඒ කියන්නේ රූපයක් දැක්කොත් අපි ඇහැට දැක්කාම මේක ඇමක් කියන එක මොහොතකින් අපිට වැටහෙන්න ඕනේ. ඒ ඇමක් කියන එක තේරුනේ නැත්නම් අර කාංච බජානාවදී නෑ. ඒක දැක්ක නිසා තමයි අපි මේක තමයි අපි ශනිකව තේරුම් ගන්න ඕනේ. ඒක තමයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සතෝ ආස සති සතෝ පස්ස සති ඥානමත්තාය පටි සතිමත්තාය. ඒ උපාදානය කරගන්නේ අපේ සංසාර පුරුද්ද. දැන් අපි පුරුදු වෙලා තියෙන මෙච්චර ගන්න මොකද්ද? ප්‍රිය දෙයට ඇලෙන. අප්‍රිය දෙයට ගැටෙනවා. දැන් මින් ඉන්ද්‍රියට ප්‍රිය දෙයට ඇලීමයි අප්‍රිය දෙයට ගැටීමයි කියන ප්‍රිය අප්‍රිය දෙකම හිතෙන් අස් කරන්න. ඒකට මොකද්ද කියනවා? පරිඤ්ඤාතං පරිඤ්ඤය පිරිසිඳ පිරිය අපිරි දෙක සිඳට අපි ඉන්න පුරුදු වෙන්න. එහෙම එකක් තියෙනවා. එහෙම එකක් පුළුවන්. මේකේ මිදී නිදාසෙන් ඕක මේ දිගින් දිගටම කරන්න ඕනේ නැහැ. මේක තියෙන ආදීනවාංශද දැක්ක හැටිය ඕක පුරුද්දක් වුණාම ඉබේම ඕක කෙරෙනවා. නරක දෙයක් කරේ. හොඳ දේ විතර කරන්න පුළුවන්. දැන් පුරුද්දක් නැතිකම තමයි දැන් පුරුදු වෙලා තියෙන වෙන එකක් නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න ගැටෙන්නේ. ඔය බැමි හේතුඵල ධර්ම වෙනවා වෙන මොකක්ද? ඔක තමයි හේතුඵල ධර්ම. කියන්නේ පෙර ජාතික ලක්ෂ ගානක් තිස්සේම පුරුදු කරලා තියෙන්නේ ඔය වැරදි ප්‍රමාණ ක්‍රමෙම. දැන් පුරුදු වෙලා ඔක්කොම පාස් කරගෙන ඔය විඥාණයට ආහාර දෙන ඔය වැරදි පුරුද්ද. ඕකේ. විඥානයේ අපි නියුම් කරනවා. ඔව් ඒක තමයි මේ තමන්ගේම ඇතුලේ තියෙන විඥානයක් ඔයාට ආහාර දෙන්න. ඔය ක්‍රියාත්මක. ඔයෙන් ලාභ ලබන. ඔයෙන් ප්‍රයෝජන ලබන. ඔයෙන් ආස්වාදය ලබන. ස්වාමීන් වහන්සේ බාහිර විශාල ශබ්දයක් ඇහෙනකොට අපි හදවත වේගයෙන් ස්පන්දනය වෙන්නේ. ඒ බයක් ඇති වෙන එකපාරට. ඒකටත් හේතුවක් තියෙනවා. දැන් එතෙන්දී එකපාරට තේරුම් ගන්න ඕනේ මේ බාහිර දැන් අපි හිතමු මේ වාලයකට ලොකු කොල්ලක් වැටෙනවා. ඒක තේරුම් ගත්තට පස්සේ ওই බය පැමිණලා තියෙනවා.
දැන් අපි නොදන්න තැනක එකපාරට අපිට නුපුරුදු දෙයක් ආවම බයක් ඇති වෙනවා. මොකද බය? මරණ බය කොටසක්. ඔක මරණ බය කොටස. බෝම්බයක් ගායිද වෙලිලා කියයිද වගේ සද්දෙට බයයි. ඕක ජීවිතේ සංසාරේ දැන් බල්ලෝ වෙච්ච හරක් වෙච්ච ලේන් වෙච්ච හැම කෙනෙක්ම සංසාරේ මිනිස්සු වෙච්ච හැම කෙනෙක්ම වගේ සද්දවලට අස්වාභාවික සද්දවලට බයයි. මරණ බය. වෙන මොකක්ද නෙමෙයි. ස්වාමීන් වහන්සේ සමහර සිතුවිලි ආවම ටිකක් වෙලා යනකම් බෙදාගෙන පොඩ්ඩක් ඇතුළට විදලා ඔය ඒක පුරුද්දක් නැතිකම ටිකක් දවස් පුරුදු නම් මේක ශනිකවම පුරුදු වෙනවා. එන්නකොටම වැරදි දේ අයින් කරන්න ගන්න. එන්නකොටම හරි දේ තේරුම් ගන්න. සමහර ඒවා රාගයද දේශයද මොකක්ද කියලා ගොඩක් කියලා ඒකත් පුරුද්දක් නැතිකම නමුත් ඒක පුරුදු වුණාම තේරුම් ගත්තාම ධර්ම අවබෝධ කරගත්තාම මේක හරියටම හරියනවා. හේතුඵල ධර්මයට භාගල්පා බලන්න පුළුවන් නම් විනයට රසනන්න පුළුවන් නම් ඒක පාට තේරෙනවා. ඒක නැතිකම තමයි පුරුද්දක් නැතිකම තමයි මේක තාම ටිකක් වෙලා යන්නේ කල් යන්නේ අපහසු අමාරු. අවසරයි සයන්ස් දැන් අර වගේ සද්දේ කියච්චාම ඉස්සර ටිකක් අර බයගතිය පෞතික වැඩි. දැන් ඒක ගන්නවා. ඒ දැන් ඒ මරණ බය ටික ටික අඩු. ඒක ස්වභාවික දෙයක් ඒකට පවත් ගන්න නැති එක ඒක වෙනවම අනිවාර්යෙන් අර සෝකේ ඔය ස්වභාවික දේවල් ඔය සද්ද ඒවා ස්වභාවික දේවල් මිනිසුන් විසින් සකස් කරපු සංකත දැන් වහලයකට ලොකු ශබ්දයක් ගලක් ආව ඔය ගල් බෝරයක් වෙඩිලා දැම්මොත් ඒවා මිනිසු විසින් කරපු දේවල් කරන දේවල් ඒ වගේ ශබ්ද ස්වාභාවික නැහැ අස්වාභාවික දැන් බුලඟක් ඇවිල්ලා ගහක් කඩා වැටෙන සද්ද ස්වාභාවික. ඒක කවුරුත් විශේෂයෙන් මිනිහෙක් කරපු දෙයක් නෙමෙයි ඒකත් බලවේගකින් කරපු දෙයක්. ආපෝ තේජෝ ආයෝ බල විපත කම්පණය වෙන කරපු දෙයක්. ඒකත් තේරුම් ගත්තට පස්සේ ඒ શબ્දෙට අපි කම්පණය වෙන්න බය වෙන්න ප්‍රකම්පිත වෙන්න ඕනේ. අර උපාදානය කරගත්ත නිසා තමයි ඔය බය. ඒක තමයි මරණ බය. ස්වභාවිකයිනේ ඊට පස්සේ ඒක පවත් ගන්න නැතුවනේ ඉන්නවනේ ඒක ස්වාභාවිකයි මරණය අපි ඒකට දුක් වෙන්න ඕනේ නැහැ අල්ල ගන්න ඕනේ නැහැ අපි එතෙන්දිම අත්හරින්න අවසරයි ස්වාමීන් වහන්සේ. ආස්වාදය සුඛ දුක්ඛ ප්‍රිය අප්‍රියතාවය නිවන් මාර්ගයට බාධා වන කිව්වද? මොකද්ද? ආස්වාදය සුඛ දුක්ඛ ප්‍රිය අප්‍රියතාවය නිවන් මාර්ගයට බාධා වන ඔක්කොම බාධා. ආස්වාදය ප්‍රිය අප්‍රිය දෙකෙන්ම ආස්වාදයක් ලබනවා. සුඛ දුක්ඛ දෙකෙන්ම ආස්වාදයක් ලබනවා. දුක් දුම්නස් සුඛ සොම්නස් සියල්ලම අන්තවාදී. ඒ සියල්ලම යම් කිසි කෙනෙක් විඥාණයට ආහාර ලබනවා. ඒ නිසා ඒ සියල්ල නිවනට උපකාර වෙන්න දෙ නෙමෙයි නිවනට බාධා. ඒ නිසා දැන් අපි යමක් නැති වුණාම අපි ගිහිල්ලා පල්ලි දානවා. ඒක මොකක්ද? දුකට දුම්නසට අපි කරන වැඩ. ඒක නිවනට උපකාරක බාධා. හැබැයි ඒක ආස්වාදයක් නෙවෙයි. ආස්වාද. ඒ වෙලාවට මම හොඳ වැඩක් කරනවා කියලා පරිහාර ආස්වාදයක් තමයි. ඒක නිසා
සුව සුඛ දුක්ඛ දොම්නස් සොම්නස් හතරම පුද්ගලයාට ආසාදයක් ලැබෙනවා. ආය ආසාදේ නිවනට බාධා. ප්‍රිය අප්‍රිය දෙකම නිවනට බාධා වන අන්ත දෙක. නිවනට නම් පිරිසිඳ දකින්න. පරිඥාත පරිඥා. පිරි අපිරි දෙකම සිඳින්න ඕන හිතේ. හිතේ ඇති වෙන ගති දෙක. වැරදි ගති දෙක. අන්ත දෙක. උභය අන්තය අනුභව. උදේම අන්ත දෙක. පෘථග්ජන පුද්ගලයෙක් කියනවා අන්ත දෙකම. එක ප්‍රිය එක අප්‍රිය. එක සුව එක සුඛ එක දුක එක සොම්නස් එක දුම්නස්. ඊටහාට තත්ත්වයක් පෘථග්ජන පුද්ගලයෙක් තුල නැහැ. ආර්ය තත්ත්වයටපත් වූ උත්තරමෙක් ගාව තියෙන්නේ ඔය දෙකම නැහැ. ඔය අන්ත දෙකම ඉවර කළා සියලුම දේ උපේක්ඛා සිටින් බලන්න පුළුවන්. විඳින්න පුළුවන්. ඉවසන්න පුළුවන්. සැනසෙන්න පුළුවන්. ප්‍රිය අප්‍රිය ඒ දෙකම නෙවෙයි ක්‍රියාවේ වේගයට හේතුවේ ඔක්කොම මුළු සියලුම දේවල් වලට හේතු වෙන්නේ ඔය ප්‍රිය අප්‍රිය කියන දෙපැත්ත. ලාභ අලාභ කියන දෙපැත්ත. දුක සැප කියන දෙපැත්ත. අන්තයකට යනවා. උත්තරඥ බුද්ධිනේ නිතරම යන්නේ එක පැත්තකට. මනින්නේ එක විදිහකට. අර දෙක උපේක්ඛාසිතකටපත් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. පුරුද්දක් නැහැ. උන්වන්නේ. එනිසා මේ නිවන් දකින්න බෑ එහෙම නැත්නම් හිතේ වේගයක් උපදිනවා. එක ප්‍රියතාවයෙන් එක අප්‍රියතාවයෙන්. මම එනවාසේ උපේක්ඛාසිතක් බලන්න හැකි වෙන්නේ අපේ මේ ධර්මය ගැන ලැබුවා ධර්මය හොඳට ඉගෙනගෙන මේක තියෙන ආදීනව ආනිසංස ආස්වාද ආදීනව මේක තේරුම් ගන්න. අපි යම් දෙයක් සතුටු වෙලා අල්ලගත්තොත් ඒකෙන් අපි ණය වෙන හැටි දකින්න. උපාදානය කරගත්තොත් ගෙවන්න වෙන බව, ණය වෙන බව, බැඳෙන බව, බද්ධ වෙන බව දැක ගන්න. එතකොට පුළුවන්. අපි සාමාන්‍ය පන්සලට අමුතුවට දානයක් දුන්නොත් උන්වහන්සේ ඒ අනුමೋದනා අන කියන අවස්ථාවේදී සඳහන් කරනවා මේක බොහොම ආනිසංස සිදුවෙන ක්‍රියාවක් කියලා. එතන ආනිසංස කියනකින් දැන් ඔය ආනිසංස කියන්නේ ආදීනව ආනිසංස තියෙන්නේ. ආදීනව කියන්නේ අපිට අයහපත් ඵල විපාක. ආනිසංස කියන්නේ යහපත් ආනි සංස. සං වලින් නිදහස් වෙන දේ ආනි සංස. සංස. නිදහස් වෙන්නේ. එතකොට ඒක දැන් ඔය ආගම් වල කියන ආනිසංසේ දිව්‍ය ලෝකයම අපායෙන් බේරීම, වරණින් බේරීම මේ වගේ රාජ්‍ය සැප ලැබීම ඒවා තමයි ආනිසංස. හැබැයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ ආනිසංස විග්‍රහයක් කරලා නැහැ. තියෙන්නේ ආදීනව ආස්වාදානි ආදීනව පමණයි. හැබැයි ආනිසංසයක් තියෙනවා. ආනිසංස විග්‍රහයක් කරලා නැහැ. ඒක වඩා වැදගත් කොට සැලකලා නැහැ කොහොමද? ආනිසංස ලෞකික වශයෙන් අපිට ලැබෙන සැප, සුව, යහපත් වගේ දේවල්. රාජ්‍ය සැප, සිටු සැප, දේව සැප, මනුෂ්‍ය සැප මේ වගේ දේවල් තමයි ආනිසංස. මේ පාව දෙකම නැති කරන්න. දෙකම පුණ්‍ය පාප පහිනස කරන්න ඕනේ. දෙකම අයින් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. අවුද්‍යා මුල පරිසම්පාදේ චිත්ත මුල පරිසම්පදේ දෙපැත්තක් එන්නලා තියෙන්නේ. ඇයි අතන ආදීනව විතරක් වෙන්නලා ආනිසංස වෙන්නලා නැහැ? ඒක තමයි මම කිය ආනිසංස නිවනට උපකාර වෙන දෙන්නේ මේ ලෞකිකත්වයේ උපකාර වෙනවා. එනිසා ඒක ආදීනව මිසක් ආනිසංස වෙන්නලා නැහැ. චිත්ත මුල පරිසම්පාදේ අවුද්‍යා මේ දෙක ගත්තාම ඒකේ ආදීනව පෙන්වන්නේ එතෙන් යන්න පුළුවන්. ඔව්. ඒක
ආදීනව තමයි දකින්නේ. ආදීනව දැකලා ආදීනව නෙමෙයි අයින් කරන්න ඕන. මොකද්ද අයින් කරන්න ඕන? ආස්වාද. ආදීනව දකින්න ඕන මොක ආස්වාදේ නිදාස. චන්ද්‍රාග විනේහි චන්ද්‍රාග ප්‍රහාණය කිරීමට ආදීනව දකින්න. ඒ අනුව ආස්වාදේ නැති වෙන, ඒ අනුව නිසරණේ පිටින, ඒ අනුව උපේක්ෂිතක තියෙන නියන්ත උපකාරය. ආනිසංස බොහෝ අවස්ථාවක ලෞකික. නෑ ඒක නිවන්ට උපකාර කරන එක නිසාරණ. ඒක ආනිසංස නෙමෙයි නිසාරණ. චර බව තියෙන ආනිසංස වල. මේ නිසාරණ ආනිසංස වල. නම් නිසාරණේ චර බව නැති. නිසාරණ ඒ දෙක සූ කියන වචනේ තියෙනවා. කායේ කාය. ඒක ක්‍රියාවම අතන සූ කියන්නේ යහපත්. සියල්ලම. සමහරවිට සමහරවිට යෙදෙනවා නේද නිස්සාරණ අධ්‍යාශයෙන් කරයමක් කරනවා. ඔව් ඔව්. නිස්සාරණ අධ්‍යාශය කියන්නේ අත්‍යවශ්‍යම මේ චාර බව නැති කරන එහෙම නැත්නම් යමක් උපාදානය කරගෙන එකතු කරගෙන අයිති කරගෙන කොට ගහගන්න කරන දෙයක් නෙමෙයි නිස්සාරණ අධ්‍යාශය. යම් තැනකටපත් වෙන්න ලාභයක් ලබන්න කරන දෙයක් නෙමෙයි නේද ඒක නිස්සාරණ අධ්‍යාශය. ඉතේ කිසිම රාගයක් ද්වේෂයක් මොහයක් නැතුව යමක් කරනවා ඒක නිස්සාරණ අධ්‍යාශය. එනංග මාතුන්ගේ තව ප්‍රශ්න තියෙනවනේ මොන හරි අහන්න තව විනාඩි 5කින් විතර නවත්තන්න. ওই දවසට ධර්ම දේශනාවක් තියෙන එකට ඇවිල්ලා ඇහුවාකි ඊට පස්සේ ওই දවසට පස්සේ ඉරිදා නෙමෙයි ඊට පස්සේ ඉරිදා ඉඳන් මේ භාවනා වැඩසටහන පටන් ගන්නවා. හැම මාසෙකම හැබැයි අවුරුද්ද මාසේ අවුරුද්ද දවසේ ඉඳලා ඉරිදා නෑ. අනිත් මාසවල හැමදාම තියෙනවා. භාවනා වැඩසටහනකුත් තියෙනවා. ඉරිදාට ප්‍රසිද්ධ ධර්ම දේශනාවකුත් තියෙනවා. ඒකට ඕන කෙනෙකුට සහභාගී වෙන්න. දැන් විරමණ ප්‍රශ්න නැත්නම් සාදුකාරය. දැන් පින්වන් මුදන් කරන මේ ගාථාවන් කියලා පින්දෙන්නේ. ඊතාවතාචාමේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඊතාවතාචාමේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඊතාවතාචාමේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාද සමාදමු සතං සමාදමු හෝතු යාව නිපානපත්